ජූනි මාසයේ 29 වෙනි සඳුදා ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වෙන ධම්ම සංගණී ප්‍රකරණය ආශ්‍රිතව කරන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට ධර්ම සංගණී ප්‍රකරණයේ ඇති කරුණු පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමාව අපි මේ රැස්ව සිටින සෑවම වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි নমස්කාරය කියලා පටන් ගත්තොත් හොඳයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අද දවසේ අපිට ගිය සතියේ කතා කරපු දේවල් ගැන මොනවා හරි ප්‍රශ්න එහෙම තියෙනවද? නෑ වගේ නම් අද අපි මිච්ඡත්ත ත්‍රිකය නේද කරන්න තියෙන්නේ. එහෙමයි නේද මිච්ඡත්ත. හරි. එහෙමනම් මිච්ඡත්ත ත්‍රිකය මේක ධම්මසංගණී මාතිකාවල 15 වෙනි මාතිකාව හැටියට විස්තර වෙන ත්‍රිකය. අපි දැන් මේකේ පද යෙදුම් ආදිය කොහොමද කියලා බලමු. මේක ත්‍රිකයක් නිසා පද තුනයි. පද තුන ඇවිල්ලා තියෙන්නේ මිච්ඡත්ත නියතා ධම්මා, සම්මත්ත නියතා ධම්මා, අනියතා ධම්මා. එතකොට මේ ත්‍රිකයේ අපි මොනවා ගැනද සාකච්ඡා කරන්නේ? මේක ටිකක් විශේෂ ත්‍රිකයක් මට නම් හරි ආසත් එක්ක එකතකට. මොකද මේක අපි හැමෝටම වැදගත් වෙන අපි හැමෝටම ඕන වෙන මොකද කුසල කර්මයන්ගේ විපාක දීමේ ස්වභාවයේ යම් කිසි පැහැදිලි කිරීමක් මේ තුල විද්‍යාමාන වෙන නිසා. ඉතින් මේක බලපුවාම කුසල කර්මයන්ගේ විපාක දීම බොහෝ ආකාර වලින් විස්තර කරන්න පුළුවන්. හැබැයි මේ ත්‍රිකයේ විස්තර වෙන ආකාරය අපි මොනවද කියලා බලමු ඉදිරි සාකච්ඡාවේදී. මේ කුසල කර්මයේ ගත්තහම මේ කර්මයේ විශේෂ යෙදෙන ආකාර මේකත් එක්ක අනුගත වෙන දේවල් අට කතාවේ සඳහන් වෙනවා. ප්‍රධාන කාරණා පහක්: ආයුහන සමංගිතාව, චේතනා සමංගිතාව, කම්ම සමංගිතාව, විපාක සමංගිතාව, උපට්ඨාන සමංගිතාව කියලා මේක තුල අඩංගු වෙන කර්මය කියන මාතෘකාව තුල ඒ තැන අඩංගු වෙන දහම් කොටස පහක් සඳහන් වෙනවා. ඉතින් මෙතනදී විපාක සමංගිතාව ගැන යම්කිසි ආකාරයක විශ්ලේෂණයක් මේ ත්‍රිකය තුලදී සිද්ධ වෙනවා. මම හිතන්නේ මේක ගැන අපි තරම්ම ඇතුළට නොගියට කමක් නැහැ. ආයුහන සමංගිතාව කියන්නේ කුසල කර්ම රැස් කරන ක්ෂණයේ එසේ රැස් කරන බව කියන එක තමයි කෙටි අර්ථයේ හැටියට අට කතාවේ සඳහන් වෙන්නේ. එතකොට චේතනා සමංගිතාව කියන්නේ ඒ සඳහා වූ චේතනාව. කම්ම සමංගිතාව කියන්නේ රහතුන් හැර අනිත් සත්වයෝ කර්මයක් මුල් කරගෙන ඉන්න බව. විපාක සමංගිතාව වෙන්නේ විපාකක්ෂණය. ඒ කොහොමද ඒක විපාක දෙන්නේ කියන එක මේ ත්‍රිකයේ පැහැදිලි කරලා දෙනවා. උපට්ඨාන සමංගිතාව උප්පත්ති නිමිත්ත වැටහීමෙන් නොමිදෙන බව. කියන්නේ මරණාසන්න අවස්ථාවේදී අපිට කර්ම නිමිති ගත නිමිති කියන එකෙන් මිදෙන්න බැරි බව.
මෙහිදී විපාක සමන්විතාව කියන කොටස තමයි මේ ත්‍රිකය තුල විද්‍යාමාන වෙන්නේ. අපි මේක ත්‍රිකයේ පදයට එකපාරට යන්න කලින් අපි චුට්ටක් බලමු මේ පද තුනේ විස්තරය කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් හැමෝම දන්නවා අපි ඉන්නේ භවගාමී සංසාර ගමනක යෙදිලා මේ භවයෙන් අනිත් භවයට ආදී වශයෙන් අපි චිත්තචෛතසිකයෝ ඇති කර ගනිමින් ඒහා සමග යොමු වෙච්ච රූප ධර්මතා තුල එක් වෙමින් අපි මේ සසරේ යනවා. මේ සසරේ භවගාමීව අපි යන විදිහ මට නිකන් චිත්තචෛතසික ආකාරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන විදිහ මේ ස්වરૂපයෙන් දැක්වුවොත් එක් භවයක ඉඳලා අනිත් භවයේ මම වර්ණ වෙනස් වීමෙන් පෙන්වන්න උත්සාහ කළා. මේ විදිහට යන මේ ගමනේ මේ කර්මය කියන එක අපිට කොහොමද ඇති වෙන්නේ? විස්තර කරන්න පහසුව සඳහා මම මෙතනදී පෙන්නලා දෙනවා ඒ පරම්පරාව වශයෙන් ඇති වෙච්ච ඒ භවයේ යන චිත්තසංතතිය පෙන්වන්න චූටි සරල උදාහරණයක් යොමු කරලා තියෙන්නේ. අපි හිතමු මේ පළවෙනි භවයේ තියෙන අවස්ථාව මේ අවස්ථාවේ කිසියම් තැනකදී කර්මයක් කළා කියලා. දැන් මේ සිදු කරපු කර්මයට අනිවාර්යයෙන්ම විපාකයක් දෙනවා නම් මේ විපාකය කොහොමද දෙන්නේ? කොයි ආකාරයකටද දෙන්න පුළුවන්? කාල ભેදය මොකක්ද? ආදී වශයෙන් මේක විස්තර කළොත් එක අවස්ථාවක් අපිට සලකන්න පුළුවන් මේ භවයේ කළ කර්මය මගින් අපිට ඊළඟ භවය තීරණය කරලා ප්‍රතිසන්ද විපාකය ලබා දෙන අවස්ථාවක් ගැන හිතන්න පුළුවන්. ඒ එක අවස්ථාවක්. එහෙමනම් ඒක සිදු වෙන්නේ කොහොමද? මේ භවයේ අවසානයේදී මෙතන චුතිසිත ඇති වෙනකොට ඒ චුතිසිතෙන් පස්සේ ඊළඟට ඇති වෙන ප්‍රතිසන්දිසිත අලුත් භවයක ඒ ප්‍රතිසන්දිසිතට ලැබෙන විපාකය මේ ප්‍රතිසන්දිසිත මෙකී කර්මයේ විපාකයක් ආකාරයට ලැබෙන අවස්ථාවක් ගැන සලකන්න පුළුවන්. ඒක එක පැත්තක්. එහෙම නැත්නම් මේ සිදු කළ කර්මයේ විපාකය අපිට ලැබෙන්න පුළුවන් ඊළඟ මොහොතේ. ඒ තවත් අවස්ථාවක්. එහෙමත් වෙන්න පුළුවන්. හොඳයි. මේ දෙකම නොවේ නම් තවත් වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් මේ කර්මයේ සිදු කළ අවස්ථාවේ සිට මේ මොහොතින් පටන් අරගෙන විපාකය සංසාරයේ කොතැනක හෝ ලැබෙන්න පුළුවන්. පළවෙනි භවයේ ditta ධම්ම හැටියට එහෙමත් වෙන්න පුළුවන්. දෙවෙනි භවයේ අපරාපරි හැටියට උපපජ්ජ වේදනී හැටියට එහෙමත් වෙන්න පුළුවන්. තුන්වෙනි භවයේ හෝ සසරේ අපි ජීවත් වෙන තාක්කල් නිර්වාණය අවබෝධ නොකරන තාක්කල් මේ කර්මයේ විපාකය ලැබෙන්න පුළුවන්. ඒ තුන්වෙනි ක්‍රමය. මේ ක්‍රම තුනම කොහොමද විපාකේ වෙන්නේ කියන එකේ එක් පැතිකඩක් මේ කියන ත්‍රිකය තුල විස්තර වෙනවා. ඊළඟ භවයේ විපාකේ දෙන එක මිච්ඡත්ත නියතා කියන අර්ථයෙන් දෙනවා. කර්මය සිදු කළ සිතත් සමගම ඊළඟට ඇති වෙන සිතේ විපාක ලබා දුන්නා නම් ඒක සම්මත්ත නියතා හැටියට සැලකුවා. ඒ දෙකටම අයිති නොවි සසරේ කුහේ හෝ තැනක කාල නියමයක් නොමැතිව කුහේ හෝ තැනකදී විපාක දෙන්න යෙදෙන යම් කිසි කර්මයක් තිබ්බා නම් ඒකේ විපාකය අනියතා හැටියට සැලකුවා. එයි කාල පරාසයක් අපිට නිවැරදිව කියා ගන්න බැරි නිසා. දැන් මෙන්න මේ විදිහට තමයි මේකේ පද තුන ඇවිල්ලා තියෙන්නේ මිච්ඡත්ත නියතා, සම්මත්ත නියතා, අනියතා කියන ධර්මතා තුන. පද තුන හැටියට යෙදිලා තියෙන්නේ මෙන්න මේ ස්වභාවය මුල් කරගෙන. කොහොමද ඒ වෙන්නේ? කර්මය සිදු කරපු ගමන් එක්කෝ අපිට ලැබෙන්න පුළුවන් ඊළඟ චිත්තය එකී විපාකය පිළිඹු කරමින් ඇති වෙන්න පුළුවන්. නොඑසේනම් මේ භවයේ අවසානයේදී චුතිසිතට පස්සේ එළමෙන ප්‍රතිසන්දිසිතේ හැටියට ඒක විපාකය ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සසරේ කොහේ හෝ තැනකදී මේ විපාකය ලැබෙන්න පුළුවන්. හරි. මේක හොඳට මතක තියාගෙන අපි මේ පද තුන තෝරන්න ගියා නම් මේකේ තරම් අමාරු ත්‍රිකයක් නෙමෙයි. අපි දැන් බලමු ත්‍රිකයේ ඒ පදයට ගිහිල්ලා කොහොමද ඒ තැන විස්තර වෙන්නේ කියලා. පළවෙනි පදේ තමයි මිච්ඡත්ත නියතා ධම්මා. එතකොට ඒකෙදි අභිධර්ම භාවනා පොත විස්තර කරලා දෙනවා. විපරීත ස්වභාව ඇති බැවින් චුතියට අනතුරුවම විපාක දීම නියත කොට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත කියලා. දැන් මෙතන මම රතු පාටින් දක්වලා තියෙනවා චුතියට අනතුරුවම විපාක දීම. ඒ කියන්නේ මෙහිදී තියෙන විශේෂත්වය තමයි
මේ කියන කර්මයේ විපාකයේ ලැබෙන්නේ චුතියට අනතුරුව. ඒ කියන්නේ මේ භවයෙන් චුත වෙලා ඊළඟ භවයේ පිළිසිඳ ගැනීම හෝ උප්පත්තිය ප්‍රතිසන්දිය. ඒ ආදී වශයෙන් ඇතිවෙන ස්වභාවයේ කර්මයකට අපි කිව්වා මිච්ඡත්ත නියතා ධම්මා කියලා. ඇයි නියතයි කියලා කිව්වේ? ඒක ස්ථිරවම සිදු වෙන හින්දා. මිච්ඡත්ත කියලා කිව්වා මිත්‍යා ස්වභාව ඇති ධර්මයෝ. ඒ කියන්නේ වෙනස් වෙන ස්වභාවයක් එතන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැරදි ස්වභාවයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට ගත්තොත් සතර විපල්ලාසයෙන් යුතු යම්කිසි ධර්මයක් අපි අරගත්තා නම් කර්මයක් සිදු කළා නම් ඒවා මිච්ඡත්ත ස්වභාවයේ ඇති මිත්‍යා ස්වභාවයේ ඇති ධර්ම හැටියට යනවා. නියතා කියලා කිව්වේ ස්ථිරවම කිව හැකි බව. මොකද්ද කියන්න පුළුවන් මෙහිදී? චුතියට අනතුරුවම විපාකය. චුතියක් එන්නේ කොහෙදද? ඒ භවයේ අවසානයේට. ඒ භවයේ ලැබෙන අවසාන සිත චුතිය. එහෙමනම් ඒ සිතට පස්සේ ලැබෙන අනන්තර සමානතර හැටියට ලැබෙන ඊළඟ සිත තමයි ප්‍රතිසන්දි සිත. එහෙමනම් චුතියට අනතුරුවම විපාකයේ නියතව යෙදෙන ධර්මයක් තියෙනවා නම් අන්න ඒක මිච්ඡත්ත නියතා ධර්මා හැටියට මෙහිදී විස්තර වෙනවා. දැන් අපි බලමු ධම්මසංගණීයට ගිහිල්ලා මොනවද මේකේ මේ විදිහට වෙන්න පුළුවන් අර්ථ විග්‍රහයෝ දීලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි පුරුදු පරිදි බලන්නේ නික්කේප කාණ්ඩය ඡේදය 1034 පිටුව 394 මිච්ඡත්ත නියතා ධම්මා කතමේ ධම්මා මිච්ඡත්ත නියතා පොත තියෙන අය බලා ගන්නත් පුළුවන්. ඒකේ පාඩේ මම මෙතන දීලා තියෙනවා. කොහොමද ඒක විස්තර කරන්නේ? පංච කම්මානි ආනන්තරිකානි යාච මිත්තා දිට්ඨි නියතා ඉමේ ධම්මා මිච්ඡත්ත නියතා පංච කම්මානි ආනන්තරිකානි යාච මිත්තා දිට්ඨි නියතා ඉමේ ධම්මා මිච්ඡත්ත නියතා. මෙතන කාරණා දෙකක් කියනවා. පංච කම්මානි ආනන්තරිකානි ආනන්තරිය හැටියට සැලකෙන කර්ම පහ මොනවද? කවුරු හරි කියන්න පුළුවන්ද? කාට හරි මතකද මොනවද ආනන්තර්ය පාප කර්ම පහ කියලා? මව මැරීම, පියා මැරීම, රාතුන් මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසෙලවීම, සංඝ ભેදය. හරි. මේ කියන පහට අදාළව කෙනෙක් කර්මයේ සිදු කළා නම් ඒ කියන කර්ම පහ හෝ පහෙන් එකක් හෝ කීපයක් හෝ වෙන්නත් පුළුවන්. අන්න එහෙම සිදු කරන සිත මෙතෙන්දි මතු කරලා පෙන්නනවා. ඊළඟට යාච මිත්‍යා දිට්ඨි නියතා. ඒ මොකක්ද ඒ කියන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිය මිච්ඡා දිට්ඨි නියතා. නියත මිච්ඡා දිට්ඨිය. එතකොට ආනන්තරිය පාප කර්ම කරන්නා වූ සිත්තිකයි මිච්ඡා දිට්ඨිය කියන අකුසලයේ සිදු කරන්නා වූ සිත්තිකයි තමයි මෙතන පෙන්නලා තියෙන්නේ මිච්ඡත්ත නියතා කියලා. ඇයි එම සිත් වලින් සිදු කරන එකී කර්මයන්ගේ විපාකය නියත වශයෙන්ම චුතියෙන් පස්සේ ඊළඟ ප්‍රතිසන්දිය ලබා දෙන වග නියත කොට දක්වා තියෙනවා. හොඳයි. දැන් අපි බලමු මේකට අදාළව මොනවද යෙදෙන සිත් කියලා. දැන් මම දන්නවා මෙතන ඔඩියන්ස් එක නම් ඒක හරියටම කියාවි. අල්තෙන් මෙන්න කීප දෙනෙක් හැර. නමුත් අපි බලමු එකී විස්තර නික්කේප කාණ්ඩයේ දෙන මේ විස්තරය අට කතා කාණ්ඩයේ කොහොමද විස්තර කරලා දෙන්නේ කියලා. ඡේදය 1425 ධම්මසංගණී ඡේදය පිටුව 510 කතමේ ධම්මා මිච්ඡත්ත නියතා. කොහොමද ඒක විස්තර වෙන්නේ? චත්තාරෝ දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා ඉමේ ධම්මා සියා මිච්ඡත්ත නියතා සියා අනියතා. ඒ කියන්නේ මේ විස්තර වෙන සිත් ආකාර දෙකකට ක්‍රියා කරනවා. අපි එකින් එක අරන් බලමු. දැන් නික්කේප කාණ්ඩයේදී කිව්ව පංච කම්මානි ආනන්තරිකානි කියලා. අට කතා කාණ්ඩයේදී එම සිත් විස්තර කරලා දීලා තියෙනවා. දැන් කාට හරි කියන්න පුළුවන්ද පංච කම්මානි ආනන්තරිකානි ආනන්තරිය පාප කර්ම පහ සිදු කරන්නේ මොන සිත් වලින්ද කියලා? මෙතන සිත් ටිකක් දීලා තියෙනවා. කියන්න බලන්න මොන සිත් වලින්ද ආනන්තරිය පාප කර්ම සිද්ධ වෙන්නේ? මව මැරීම මොකෙන්ද වෙන්න පුළුවන්? මොන සිතෙන්ද වෙන්න පුළුවන්? ක්ලේශ සහගත සිත් දෙකකින්.
ද්වේෂ සහගත සිද්දකින්. හොඳයි. මව මැරීම. එහෙනම් පියා මැරීම මොකෙන්ද වෙන්න පුළුවන්? ඒත් ඒකෙන්මයි. එහෙමනම් සංඝ ભેදය? ඒ කියන්නේ සරලව බැලුවොත් මේ ආනන්තරීය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ ද්වේෂ සහගත සිද්දකින්. දැන් මතකද මේ ද්වේෂ සහගත සිද්දක? මම ඉතින් නම් වශයෙන් අහන්නේ නැහැ මොකද මෙතන ඉන්න ධම්මසංගණී කරන අය නිසා. ඉතින් දෝෂ මූල පටික සංපයුක්ත සිත්වලින්. ඔව් මොකද්ද සිත් දෙක? සිත් දෙකක් තියෙනවලු මොනවාද? දෝෂ මූලයි පටික සංපයුක්තයි දෝමනස්ස සහගත අයි සසංකාරික සිතයි. හරි. මේ දෙකම දෝමනස්ස සහගතයි පටික සංපයුක්තයි. එහෙමනම් මේ කියන ආනන්තරීය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ ඔන්න ඔය සිත් දෙකෙන්. හරි? ඊළඟට යාච මිත්‍යා දිට්ඨි නියතා කියන එකට එහෙනම් මොකක්ද අපිට ගන්න වෙන්නේ? දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. කී දෙනෙක් ඉන්නවද? චත්තාරෝ. එහෙමනම් ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිත් 4. ඒ හතරෙන් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය සිදු වෙන්න පුළුවන්. එතකොට කර්ම හැටියට නියත මිත්‍යා දෘෂ්ටිය එක කර්මයයි. හැබැයි ඒක සිත් 4කින් ඇති වෙන්න පුළුවන්. කර්ම හැටියට ආනන්තරීය පාප කර්ම 5යි. ඒක සිත් 2කින් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ කියන සිත් ටික තමයි මේ මිච්ඡත්ත නියතා ධර්ම යටතේ ගන්න පුළුවන් අභිදේයාර්ථ වෙන්නේ ඒකේ තියෙන චෛතසිකත් සමග. එහෙමනම් අපි අභිදේයාර්ථ අරගෙන බැලුවොත් මේ ධම්මසංගණී ඒ අට කතා ඡේදයේ ඡේදාංක 1425 තියෙන්නේ ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිත් 4යි දෝෂ මූල පටික සංපයුක්ත සිත් 2යි එහි යෙදෙන තත් සංපයුක්ත චෛතසික 25යි 25 උනේ ඇයි දෙකක් අඩු වෙනවා මොකද ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිත් නම් අපි අරන් තියෙන්නේ එහෙනම් ඒකේ මානිය යෙදෙන්නේ නැහැ ඊළඟට අරන් තියෙන්නේ පටික සංපයුක්ත සිත් මේ සිත් කාණ්ඩ දෙකේදීම විචිකිච්ඡාව යෙදෙන්නේත් නැහැ එහෙමනම් මාන විචිකිච්ඡා වර්ජිත අකුසල චෛතසික 12කුත් අන්‍ය සමාන චෛතසික 13කුත් හැටියට මෙතන චෛතසික 25 ලැබෙනවා මේ තමයි පළවෙනි පදයේ අභිදේයාර්ථ හැටියට අපිට ගන්න තියෙන්නේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ අභිදේයාර්ථ ගැන මීට වෙනස් අදහසක් එහෙම තියනවද? හරි මම ඒක අහලා බැලුවේ අපි අභිධර්ම භාවනා පොතේ අරගෙන බැලුවොත් මීට වඩා චූට්ටක් ඉස්සරහට ගිහිල්ලා වෙනස් විදිහකටත් අර්ථ දක්වලා තියෙනවා. ඒක මෙහෙමයි. අභිධර්ම භාවනා පොතේ 145 වෙනි පිටුවට අනුව මෙතන දීලා තියෙනවා මේ අට කතාවේ ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිත් 4යි කියලා කෙටියෙන් දීලා තියෙන එක විස්තරාත්මකව දෙනවා නියත මිත්‍යා දෘෂ්ටි කර්ම වශයෙන් පටන් ගන්නා අවස්ථාවේ ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත චිත්ත වීති 4හි සත්වන ජවනයෝ ඒ කියන්නේ ඒකයි පංචානන්තරී කර්ම වශයෙන් පවත්න අවස්ථාවේ දෝෂ මූල පටික චිත්ත වීති දෙකෙහි සත්වන ජවනයෝ දැන් කාට හරි කියන්න පුළුවන්ද ඇයි මේ චිත්ත වීති හැටියට මේක පෙන්නලා තියෙන්නේ කියලා නාවින ස්වාමීන් වහන්සේ අභිධර්ම භාවනා පොතේ මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ ඇයි කියලා කාට හරි හිතන්න පුළුවන්ද? මං කියන්නේ චිත්ත වීතියක හත්වෙනි ජවනයේ තමයි ඊළඟ භවයේදී මුලින්ම ප්‍රතිසන්දෙන්නේ. ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම අතරක් නැතුව පළ දෙන ඊළඟ භවයේදී පළ දෙන්නේ චිත්ත වීතියක 7 වෙනි ජවනය. ඔව්. එහෙමනම් මෙතන මේ ස්වාමින් වහන්සේ විස්තර කරලා තියෙන්නේ ජවන මට්ටමට ගිහිල්ලා. ඉතින් ජවන මට්ටමක් පෙන්වනවා නම් අපිට වීති හැටියට තමයි ගන්න ඕනේ. හැබැයි මේ වීතිය හැටියට ගත්තත් ජවනයේ හැටියට පහළ වෙන්නේ ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිතක්ම තමයි.
එතකොට එතන අර වැඩිපුර විස්තර කරලා දෙන්නේ ජවන හත පෙන්නලා ඒ ජවන හතේ 7 වෙනි ජවනයේ තමයි මේ ස්පෙસિෆික් කර්මය මේ විශේෂිත වූ කර්ම අවස්ථාවට එළඹෙන්නේ කියන එක තමයි පෙන්නලා දීලා තියෙන්නේ. ඒ අනුව එතන එදෙන චෛතසික 21 ආරම්භ පෙන්නනවා. ඊළඟට පංචානන්තරී කර්ම පෙන්නන කොටත් ඒකත් නැවත වතාවක් 7 වෙනි ජවනයේ හැටියටම තමයි පෙන්වන්නේ. එහෙමනම් මේ දෙකම අකුසල චිත්ත වීති. ඒ අකුසල චිත්ත වීති වල 7 වෙනි ජවනයේ තමයි මේ කියන නියත මිත්‍යා දෘෂ්ටියටත් ආනන්තරී පාප කර්ම වලටත් යෙදෙන්නේ කියන ස්වභාවය අරගෙන තමයි ස්වාමින් වහන්සේ මේ විදිහට පෙන්නලා තියෙන්නේ. ඒකේ වරදක් දකින්න බෑ. වැඩිපුර විස්තරයක් කිරීමක් හැටියට තමයි සලකන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු මේ ජවන් මට්ටමින් සලකනකොට කොහොමද ඒක වෙන්නේ කියලා. අලුතෙන් එහෙම ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒක තේරුම් ගන්නත් පුළුවන්. ඊට අමතරව ධම්මසංගණීය කරලා තියෙන කෙනෙක්ට චුට්ටක් ගැඹුරින් හිතලා බලන්න පුළුවන්. ඇයි පෙළ පොතේ ඒ විදිහට නොදැක්ුවේ කියලා. ඒ දෙපැත්තටම පිළිතුරු බලා ගන්න මම පොඩි ස්ලයිඩ් එකක් හදලා තියෙනවා. අපි බලමු මගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා. මේ තියෙන්නේ මොකද්ද? ජවන් 7ක් පෙන්වලා දීලා තියෙනවා. මනෝද්වාරික චිත්ත වීතියක්. මේකේ අපි අරගත්තොත් පළවෙනි ජවනය දිට්ඨ ධම්ම වේදනීයයි. 7 වෙනි ජවනය උපපජ්ජ වේදනීයයි. එහෙමනම් ඉතුරු ජවන් 5 අපරාපරිය වේදනීයයි. දිට්ඨ ධම්ම වේදනීයයි කිව්වේ මේ භවයේදීම විපාක දෙනවා. අපරාපරිය වේදනීය මේ උපපජ්ජ වේදනීයයි කියලා කිව්වේ දෙවෙනි භවයේ විපාක දෙනවා. ඒ කියන්නේ මේ භවයෙන් මරුණාට පස්සේ ඊළඟ භවයේ උපදින්නේ මේ කර්මයේ ප්‍රතිඵලයක් විපාකයක් හැටියට ඒක දෙවෙනි භවයේ උප්පත්තිය ලබා දෙන ඒ අවස්ථාවට කිව්ව උපපජ්ජ වේදනීයයි කියලා. ඒ දෙක අතරමැද තියෙන ඉතුරු ජවන් 5 සසරේ ඕනෑම වෙලාවක විපාක දෙන්න පුළුවන්. ඒවා ඉඳන් කිව්වා අපරාපරිය වේදනීය කියලා. කාට හරි කියන්න පුළුවන්ද පෙළ දහමට අනුව අපේ දහම් සාහිත්‍යයේ සඳහන් වෙන ආකාරයට උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දුන්නු චරිත දෙකක් තුනක් මතක් කරගන්න පුළුවන්. අජාසත් දේවදත්ත ස්වාමීන් වහන්සේ. අජාසත් රජුරු හරි. තව කිංච මානවිකාව කිංච මානවිකාවත් හරි. අහා. දේවදත්ත හරි. ඒගොල්ලෝ දන්නවා. හරි. කුසල පැත්තේ හරි. මතක් වෙන්නේ නැත්නම් කමක් නැහැ මම ඒක කුසලයට ආවට පස්සේ කියලා දෙන්නම්. ඊළඟට මෙන්න මෙතන මේ දෙවෙනි භවයේ උපපජ්ජ වේදනීය වශයෙන් 7 වෙනි ජවනයේ විපාක දීම තමයි මෙම ත්‍රිකයේ මිච්ඡත්ත නියතා කියලා දීලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේක මිච්ඡත්ත නියතා කියලා දෙන්නේ අර අපි කතා කරපු ආනන්තරී පාප කර්ම යෙදෙන අවස්ථාවෙත් නියත මිත්‍යා දෘෂ්ටිය යෙදෙන අවස්ථාවේදී පමණයි. එහෙම නැතුව ඔබ කවුරු හරි රුවන්වැලිසෑයට ගිහිල්ලා මලක් පූජා කරලා ඉවර වෙලා සපත්තු බලන තැන ඇවිල්ලා හොඳ සපත්තු දෙක දාගෙන තමන්ගේ සපත්තු දෙක තියලා එන වෙලාවේදී ඇති වෙන අකුසල සිතේ 7 වෙනි ජවනයේ මේකට අදාළ වෙන්නේ නැහැ. හරිනේ. ඒ වගේ අර කියන ටිකට විතරක් අදාළ වෙන නිසා මම මෙතන ලිව්වා සෑම විටම නොවේ අර කියන අවස්ථාවේදී විතරක් මිච්ඡත්ත නියතා වෙනවා කියලා. හොඳයි. එහෙමනම් අපි ඊළඟට සලකමු බලන්න කිසියම් විදිහකට මේක අපි හිතමුකෝ කුසල ජවන් වීතියක් කියලා. කුසල ජවන් වීතියක් આવොත් මේකේ පළවෙනි ජවනයේට එහෙනම් මොකද්ද කියන්න පුළුවන්? කාට හරි කියන්න පුළුවන්ද බලන්න? ටක් ගාලා උත්තරේ ඕනේ. ලේසි ප්‍රශ්නයක්. අකුසල වීතියේදී 7 වෙනි ජවනය මිච්ඡත් නියතා කියලා සැලකුවා. හරි. එහෙමනම් අපි ගත්තොත් කුසල ජවනයකදී පළවෙනි ජවනය මොකක් කියලාද අපිට ගන්න පුළුවන්? උත්තර මුකුත්ම අදහසක් නැද්ද? දිට්ඨ ධම්ම වේදිනිය තමයි. දිට්ඨ ධම්ම වේදිනිය තමයි. වෙනත් මොකක් හරි කියන්න වෙන කාට හරි වෙනත් මොකක් හරි කියන්න පුළුවන්ද? බෑ වගේ. එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නම්. මේකට සම්මත නියතා කියන්න පුළුවන්ද? මේක කුසල ජවන් වීතියක් නම් පළවෙනි ජවනයේ සම්මත නියතාද?
ඔව්. මේ වැරදි. වැරදි. මොකද්ද සම්මත නියතා කියන්නේ? චුතියට අනතුරුව නෙමෙයි. තමාගේ පැවැත්මට අනතුරුව. එහෙමනම් කොහෙද තමාගේ පැවැත්ම? වෙන්න මේ අවස්ථාව, වෙන්න තමාගේ පැවැත්ම, වෙන්න විපාකය. එතකොට ඒක පළවෙනි ජවනය නෙමෙයි. හරිද? වර්ධ ගන්න එපා. මේක තේරුණාද? අපි මිච්ඡත්ත නියතා කියලා කියන්නේ චුතියට අනතුරුව විපාකය. සම්මත නියතා කියලා කියන්නේ පැවැත්මට අනතුරුව විපාකය. මේ දෙක දෙකක්. චුතියට අනතුරුව වුණොත් ඒ භවයෙන් මැරිලා ගිහින් ඊළඟ භවයේ උපදින අවස්ථාව. එතකොට ඒක උපපජ්ජ වේදනීයයි. ditthadhamma නෙමෙයි මේ භවයේ නෙමෙයි. එතකොට ඒක විපාකය ලැබෙන ඊළඟ භවයේ. නමුත් සම්මත නියතා කියලා අපි හැම වෙලාවෙම ගන්නේ පැවැත්මට අනතුරුව. පැවැත්ම කියලා කිව්වේ මොකද්ද? කර්මය සිදු කරන සිතේ උපාදිතති භංග. එහෙමනම් භංගය වෙනවත් එක්කම ඊළඟට ඇති වෙන්න ඕනේ මොකද්ද? අනන්තර සමානන්තර වශයෙන් ඊළඟ සිතේ උපාදය. හරි එතකොට වෙන්න මෙතන තියෙන්නේ මාර්ගය ඇති වෙනවත් එක්කම කිසියම් මාර්ග චිත්ත වීතියකදී මාර්ගය ඇති වෙනවත් එක්කම ඊළඟ සිත අනන්තර සමානන්තර හැටියට ඇති වෙනවා ඵලසිත. වෙන්න මෙතනදී විතරයි අපිට සම්මත නියතා කියලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඒ නිසාම තමයි මේකට ක්වෙස්චන් මාක් දාලා ඇහුවේ මේක එහෙම මෙනවද කියලා. මම දන්නවා වැඩි දෙනෙක් මේ පැත්තට පනින්න ඉඩ තියෙනවා කියලා. හරි මේක තේරුණාද? තේරුණා. හොඳයි. හරි. දැන් එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් එහෙමනම් අපිට අතන අභිදේයාත් හැටියට ආවා සිත් 6යි චෛතසික 25යි. හරිද? සිත් 6 මොනවද? දිට්ඨිගත සම්පයුක්ත සිත් 4යි, ද්වේෂ මූල සිත් 2යි. ඒ අකුසල් සිත් වල සිත් 6 යෙදෙන චෛතසික 25යි. එහෙමනම් ඒක ස්කන්ධ වශයෙන් 4යි. දැන් ඉතින් ලේසි ටක් ගාලා යන්න පුළුවන්. පල්ලමට දාගන්න ගියර එකක් නියුට්‍රල් කරගන්න අපූර්වට ඔයගොල්ලෝ දැන් යාවි. හරි. චෛතසික 25නේ. ඒ 25 අතරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධ හැටියට සැලකෙනවා. සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධ හැටියට සැලකෙනවා. ඉතින් චෛතසික එතකොට 23යි. 25න් ඉහි වේදනා සංඥා දෙක අයින් වුණාම 23යි. ඒ 23 සංස්කාර ස්කන්ධය හැටියට ගන්නවා. එතනදී නාම ස්කන්ධ 3 ආවා. ඊට අමතරව අකුසල සිත් 6ක් කතා වුණා. ඒ 6 විඥානස්කන්ධයේ හැටියට සැලකෙනවා. එහෙමනම් මෙතන ස්කන්ධ 4ක් තියෙනවා. ඒ අනුව මිච්ඡත්ත නියතා ධර්මයේ යෙදිච්ච අභිදේයාර්ථ ස්කන්ධ වශයෙන් සැලකුවොත් 4 ආකාරයි මේ දක්වලා තියෙන විදියට. ඊළඟට අපි බැලුවොත් ආයතන හා ධාතු වශයෙන් කොහොමද යෙදෙන්නේ කියලා ආයතන 2යි. අකුසල සිත් 6 මන ආයතනයි, චෛතසික 25 ධම්මායතනයි. ධාතු වශයෙන් ගත්තොත් අකුසල සිත් 6 මනෝ විඥාන ධාතුයි, චෛතසික 25 ධම්ම ධාතුයි. සත්‍ය වශයෙන් බැලුවොත් සත්‍ය 2යි, අකුසල සිත් 6 සහ ලෝභ වර්ජිත චෛතසික 24 දුක්ඛ සත්‍යයි. අකුසල සිත් 1යි, යෙදෙන චෛතසික 24යි දුක්ඛ සත්‍යයි. ලෝභය කියන එක සමුදය සත්‍යයි. එතකොට චෛතසික 25 මෙතන 24යි 25යි හරි සිත් 6 හරි. එහෙමනම් මේ විදිහට තමයි දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය හැටියට යෙදිලා සත්‍ය වශයෙන් දෙවැදෑරුම් වෙන්නේ. මේ තමයි පළවෙනි පදයේ අභිදේයාර්ථ ඉදුරුම සහ ඒවා ධර්මතා හැටියට විස්තර කරලා දැක්වීම. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේ පළවෙනි පදේ සම්බන්ධව? නැහැ. හොඳයි. එහෙනම් අපි යන් දෙවෙනි දෙවෙනි පදයට. සම්මත්තනීයතා ධම්මා. සම්මත්තනීයත කියලා කියන්නේ අභිධර්ම භාවනා පොතේ 144 වෙනි පිටුවේ දීලා තියෙන අර්ථකථනයට අනුව අවිපරීත ස්වභාව ඇති බැවින් තමාගේ පැවැත්මට අනතුරුවම විපාක දීම ඒකාන්ත නියත කොට ඇත්තා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. මෙතන විශේෂයෙන් වැදගත් වෙන වචනේ තමයි පැවැත්මට අනතුරුව. අපි කලින් පදයේ සඳහන් කළේ චුතියට අනතුරුව. මේක දෙකක්. මේ ධර්මතා දෙක හරියට මතක තියාගත්තා නම් මේවට අභිදේයාර්ථ වෙන එක අමාරු නැහැ. දැන් පැවැත්මට අනතුරුවම විපාක දෙන ස්වභාවය කියන්නේ කර්මය සිදු කළ සිත උපාදටිති භංගයට පසුව නියත විපාකයේ උත්පාදය ඇති වෙන්න ඕනේ. කර්මය සිදු කළේ පළවෙනි සිත නම්
විපාකයේ දෙවෙනි සිත. ඒ ආදී වශයෙන් වෙන්න ඕනේ. එතකොට කර්මසිතේ උත්පාදිත තිබංගයට පස්සේ අපිට යෙදෙන්නේ දෙවෙනි සිතේ උත්පාදක්ෂණය. එහෙමනම් ඒක විපාකයේ හැටියට යෙදෙනවා නම් අන්න ඒක සම්මත්තනීයතාවක් හැටියට සලකනවා. එහෙමනම් මෙතනදී විපාකයේ ලැබෙන්නේ අනන්තර හෝ සමානතර ප්‍රත්‍ය ලැබෙන ආකාරයට. ඒ වගේම අකාලිකයි කියලා කියන්න පුළුවන්. අකාලිකයි කියන එකේ අර්ථකථනයක් තෝරනම් බලන්න පුළුවන් අපිට. අත්තනෝ පලදානං සන්ධායනාස්ස කාලෝති අකාලෝ. අකාලෝ වේව අකාලිත කාලේ අමතර කාලයකින් තොරව එතනම විපාක දීම ස්වභාව කොට ඇත්තනම් ඒක අකාලිකයි. එහෙමනම් මේ කියන පැවැත්මට අනතුරුවම විපාකයේ දෙන එක අකාලික විදිහට කියලා අපිට සලකන්න පුළුවන්. එහෙමනම් මේක ධම්මසංගණීය යෙදෙන අර්ථ විග්‍රහය අපි නැවතත් බලමු. ඡේද 1035 පිටුව 394 කතමේ ධම්මා සම්මත්ත නියතා. චත්තාරෝ මග්ගා අපරියාපන්නා ඉමේ ධම්මා සම්මත්ත නියතා. හරි ලේසි. චත්තාරෝ මග්ගා අපරියාපන්නා. චත්තාරෝ හතරයි. මාර්ගසිත හතර විතරයි මෙතනදී අරන් පෙන්නන්නේ. අට කතා කාණ්ඩයේ ඡේද 1426 පිටුව 510 එතනදී කතමේ ධම්මා සම්මත්තනීයතා කියන එකට උත්තර දෙන්නේ චත්තාරෝ මග්ගා අපරියාපන්නා ඉමේ ධම්මා සම්මත්තනීයතා. නික්කේප කාණ්ඩයේ දෙන වගන්තියම ඒ ආකාරයෙන් ඉදිරිපත් කරලා සතර මාර්ග සිත් පමණක් ඉදිරිපත් කරනවා. දෙවෙනි තික පදයේ අභිදේයාර්ථ හැටියට. මෙතන අපි අරගත්තේ ලෝකෝත්තර සිත් වලින් මාර්ග සිත් හතර විතරයි. ඔන්න මතක තියාගන්න ඕනේ මාර්ග සිත් හතර විතරයි. හොඳේ. මොකද මම මේක ඉස්සරහදී තව තැනක යෙදෙන අවස්ථාවක් පෙන්නනවා. එතනදී පටල ගන්න එපා. මෙතන අපි අරගත්තේ මාර්ග සිත් හතර විතරයි. එයි මාර්ග සිත කර්ම සිතක්. ඒ කර්ම සිතට අනුව විපාකේ ලැබෙන්නේ ඊළඟ ක්ෂණයේ. එහෙමනම් ඒ විදිහට තමයි මේක අරගත්තේ. ඵල සිතක් එහෙම මෙතෙන්ට ආවේ නැහැ. හරි. එහෙමනම් අභිදේයාර්ථ හැටියට ආවේ මාර්ග සිත් 4යි චෛතසික 36යි. එහෙමනම් ඒක ස්කන්ධ වශයෙන් 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි. දැන් ඉතින් මේවා නම් විස්තර කරන්න ඕනෙත් නෑ. ස්කන්ධ 4 වැදෑරුම් වෙන්නේ චෛතසික 36 අතුරින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි සංඥාව සංඥා ස්කන්ධයි ඉතිරි චෛතසික එතකොට 34යි. ඒක සංස්කාර ස්කන්ධයි. අභිදේයාර්ථ හැටියට ආවේ සිත් 4යි. ඒ සිත් 4 විඥානස්කන්ධේ බවට වෙනවා. ඒ විදිහට ස්කන්ධ අර්ථ කතනය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ආයතන හා ධාතු වශයෙන් සුපුරුදු ආයතන වශයෙන් 2යි මාර්ග සිත් 4 මන ආයතනයයි තත් සම්ප්‍රයුක්ත චෛතසික 36 ධම්මායතනයි. ඒ විදිහටම ධාතු වශයෙන් බෙදන්න පුළුවන්. මාර්ග සිත් 4 මනෝ විඥාන ධාතුයි. එහි යෙදෙන චෛතසික 36 ධම්ම ධාතුයි. සත්‍ය වශයෙන් 1යි සතර මාර්ග සංපයුක්ත වූ සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සම්මා සති සමාධි යන සෝවාන් මාර්ගාංගයේ 8 දෙනෙක් වරක්ද සද්දෙන 4 වරක්ද සකදාගාමි මාර්ගයේ වංග 8 දෙනෙක් වරක්ද මේ විදිහට ඉතින් චක්‍රය දැන් මතක තියෙන්න ඕන 8 දෙනෙක් වරයි 7 දෙන 4 වරයි කියලා. ඒ ධර්ම සමූහය අපි සලකනවා මාර්ග සත්‍යයේ හැටියට. එහෙමනම් එතනදී යෙදෙන එතනදී මේ ගණන් ගත් එම සිත්වල තියෙන මේට අමතර වූ අනිකුත් කොටස් ටික චිත්තෝත්පාදයේ තව කොටස් 29ක් අපිට එනවා. චෛතසික 36න් මේ මාර්ගාංග 8 අඩු වුණාම අඩු කරලා සිත එකතු කරපුවාම අපිට උත්තර එනවා 29යි කියලා. ඒක සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට අපි සඳහන් කරන්න ඕනේ. හරි. එහෙමනම් මේ දෙවෙනි පදේ අර්ථ දැක්වීම ඒකත් ඒ තරම් අමාරු නෑ. ලේසි. දැන් අපි යන් ඊළඟ පදයට. අනියතා ධම්මා. අභිධර්ම භාවනා පොතේ පිටුව 144 අර්ථකථනය දීලා තියෙන්නේ විපරීත ස්වභාවයෙන් හෝ අවිපරීත ස්වභාවයෙන් අනේකාන්ත වූ. ඒකාන්ත නෙමෙයි අනේකාන්ත වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. ඒ කියන්නේ මේ අනියතා ධර්මා තුළ තියෙන අභිදේයාර්ථයන්ගේ කිසියම් විපාක දෙන ස්වභාව ධර්මයක් තිබුණා නම් ඒ විපාක දෙන ස්වභාව ධර්මය කාල නියමයක් ඉදිරිපත් කරන්න බැරි ධර්මතාවයක් හැටියට යෙදෙනවා. විපාක දෙන්න විපාක නොදෙන ස්වභාවය නැතිව ගැන කතා කරලා වැඩක් නැහැ. විපාක දෙන එකක් නම් ඒක කාල නියමයක් ඉදිරිපත් කරන්න බැරි අවස්ථාවක්.
හරිද? එතකොට මේක විපරීත හෝ අවිපරීත ස්වභාවයෙන් අනේකාන්තව. ඒ කියන්නේ කුසල වෙන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන්. හැබැයි විපාක දෙන කාලේ අර වගේ අපිට නියතේව කරලා කියා ගන්න බෑ. ඒ නිසා ඒක අනියතයි. අපි බලමු අර්ථ විග්‍රහය කොහොමද එන්නේ ධම්මසංගණියේ නික්කේප කාණ්ඩයේ. කතමේ ධම්මා අනියතා ඡේද 1036 පිටුව 394 තේ ධම්මේට අපෙත්වා. ඒ මොකක්ද? තේ ධම්මේට අපෙත්වා. ඒ කියන්නේ අපි මෙතෙක් කතා කරපු පළවෙනි පදයට ආපු අභිධේයාර්ථ හැටියට ආපු චිත්තචෛතසිකයෝ දෙවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට ආපු චිත්තචෛතසිකයෝ තමයි මෙතනදී තේ ධම්මේ කියලා සලකලා තියෙන්නේ. ඒ ධර්ම හැර තේ ධම්මේට අපෙත්වා. අවශේෂාත් මොනවා හරි මේකී අපි දැන් මෙතෙක් කතා කරපු ධර්මතා ටික හැර තවත් වෙනස් වූ ධර්මතා තියෙනවා නම් මොනවද? කුසල කුසල අභ්‍යාකතා ධම්මා. කුසල වූ අකුසල වූ අභ්‍යාකත වූ අනිකුත් ධර්ම තියෙනවා නම් අන්නේ සියල්ල. එතකොට ඒවා කොහෙද තියෙන්න පුළුවන්? කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා, අපරියාපන්නා. හතර භූමියේම තියෙන්න පුළුවන්. ස්කන්ධ වශයෙන් ගත්තොත් වේදනක්ඛන්தோ, පෙය්‍යාලං, විඥානක්ඛන්தோ. නාමස්කන්ධ ටික පෙන්නනවා. ඊළඟට සබ්බංච රූපං, රූපස්කන්ධයත් පෙන්නනවා. සබ්බංච රූපං සියලුම රූප, අසංකතාච්ච ධාතු. නිර්වාණයත් පෙන්නනවා. මේ ධම්මා අනියතා. වෙන විදිහකට කිව්වොත් පළවෙනි පදේ හා දෙවෙනි පදේට අදාළ නොවූ සියලුම ධර්මතා ටික මෙතනින් අරන් පෙන්නනවා. හරිද? අටකතා කාණ්ඩයේදී මීට වඩා විස්තර දෙනවා සිත් වශයෙන්. එතකොට එතන දෙන්නේ ඡේද 1427 පිටුව 510 කතමේ ධම්මා අනියතා චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්තා. ඇයි විප්පයුක්තා කියලා ගත්තේ? සම්පයුක්ත ටික අපි පළවෙනි පදයට ගත්ත නිසා. එතකොට චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්තා ලෝභ සහගත චිත්තුප්පාදා. හරි. දිට්ඨිය කොහොමද දෙන්නේ? ලෝභ සහගත ඒවා තමයි. විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ. එතකොට ලෝභ ටික ඉවර කරලා ඊළඟට විචිකිච්ඡා. එතකොට දෝෂ ටික අරගත්තේ නෑ. ඇයි? දෝෂ දෙක අරගත්තා පළවෙනි පදයට. හරි. එතකොට විචිකිච්ඡා සහගත චිත්තුප්පාදෝ මෙතනට ගත්තා. උද්ධච්ච සහගතෝ චිත්තුප්පාදෝ. හරි. ඒකත් පළවෙනි පදවල ගත්තේ නෑනේ. ඒ නිසා ඒකත් මෙතෙන්ට ගත්තා. තීසු භූමිසු කුසලං. කුසල් සිත් ටික අරගත්තා. කීයක්ද? තීසු භූමිසු කුසලං. ඇයි චතු භූමිසුනේ නැත්තේ? අපරියාපන්නේ තිබිච්ච ලෝකෝත්තර සිත් හතර අපි ගත්තා දෙවෙනි පදයට. ඒ නිසා ඒක අයින් කරලා ඉතුරු කාමාවචර, රූපාවචර, අරූපාවචර වූ තීසු භූමිසු මේ භූමි තුනේ වූ සියලුම කුසල කියන්නේ කුසල් සිත් 17. චතුසු භූමිසු විපාකෝ. එහෙනම් සියලුම විපාක ටික මෙතනදී අරගත්තා. ඇයි? විපාක ධර්මියෝ කිසි එකක් පළවෙනි හා දෙවෙනි පදේ ගත්තේ නැති නිසා. ඒවා මෙතෙන්ට ආවා. තීසු භූමිසු ක්‍රියාභ්‍යාකතං. සියලුම ක්‍රියාසිත ටික මෙතෙන්ට අරගත්තා. ඒවා තියෙන්නේ තීසු භූමියසු. රූපංච නිබ්බාණංච. සියලුම රූප ටිකයි නිර්වාණයයි මේ ධම්මා අනියතා. මේක අපි පාඩේ හැටියට මෙහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් අපි ටිකක් මේක ලියලා බලමු කොහොමද දෙන්නේ කියලා. ලෝභ මූල ditthිගත විප්පයුක්ත සිත් 4යි. අතක තියාගන්න ditthිගත විප්පයුක්ත සම්පයුක්තක කලින් කියවෙච්ච නිසා. විචිකිච්ඡා සහගත සිතයි, උද්ධච්ච සහගත සිතයි, ලෞකික කුසල සිත් 17යි, විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි. මුළු සිත් ගාන එතකොට සිත් 79ක් එනවා. තත් සම්පයුක්ත චෛතසික 47යි, රූප 28යි, නිර්වාණයයි. චෛතසික 48 කතා කරද්දී ditthිය නැහැ. දෝෂ සිත් දෙක නැති නිසා දෝෂ චතුස්කයම නැහැ. එතකොට 4යි 1යි 5යි ඒ චෛතසික 5 හැර ඉතුරු 47 අපි මෙතන අරගන්නවා. රූප 28 මෙනවා, නිර්වාණය එනවා. හැබැයි මෙතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පෙළ පොතේ සඳහන් කරලා නැහැ. දැන් ජවන් මට්ටමට ගිහිල්ලා නැහැනේ පෙළ පොත. ඒ නිසා පළමු ජවන් 6 හිදී ditthික සම්පයුක්ත සිත් 4 මේකට අරගෙන පෙන්නලා දීලා නැහැ. සරලවම හේතුව තමයි පෙළ පොත ජවන් මට්ටමට ගිහිල්ලා නැති ස්වභාවය. මෙතන මංගල මහත්තයා පෙළ පොතේ සඳහන් වෙලා තිනවා නේද? අර ඒකේ අර පළවෙනි කොටසේ ඒ කෑල්ල සඳහන් කළා සියා අනියතා කියලා තියෙනවා නේද? ඔව්, සියා අනියතා කියලා කිව්වා. නමුත් අර විස්තර කරද්දී ස්වාමින් වහන්සේ වගේම හත්වෙනි ජවනයම කියලා ගත්තේ නෑනේ. ඒක අනියත ස්වභාවයට වෙනවා. ඉතින් අර ඔයා කියන විදිහට ඒක අර සියා අනියතා කිව්වහම මෙතන අනියත ටික ඇවිල්ලා ඉතුරු ටික තමයි එතකොට. හරි? ඒතොර ඒක මේ පැත්තට එන්න අනියත කොටසට ඒක කලින් සඳහන් කරපු ඉඳලා සඳහන් කළා නැහැ වගේ තමයි තේරුනේ. ඔව්.
ඔව්. හරි. එතකොට මේ කියන සමාවෙන්න මංගල මහත්තයා ඔව්. දැන් අපි අතන කලින් ගත්තේ ඔව්. එතන දිට්ඨිය කියලා ගත්තේ නියත මිත්‍යා දිට්ඨියනේ. ඔව්. නියත මිත්‍යා දෘෂ්ටිය නැතුව සාස්වත දෘෂ්ටියකින් හරි කරන දෙයක් නම් ඒ ටිකත් මෙතනට එන්න ඕනේ කියලා වගේ හිතෙනවා. එහෙම හිතුවොත් වැරදිද? මෙහිමයි. අන්න ඒක තමයි මම මෙතන මේක විශේෂයෙන් සඳහන් කළේ. පළමු ජවන් සිත් 6 දී සංපයුක්ත සිත් 4 මෙහි නැහැ. මොකද එතකොට අර අපි අරගත්ත සිත් 4යි 2යි 6යි පළවෙනි පදයේ ගත්ත සිත් 6 මම එතනදී පැහැදිලිව විස්තර කළා. ඒ සිත් 6 හැම විටකම නෙමෙයි අර කියන විශේෂිත අවස්ථා දෙකේදී පමණයි. එහෙමනම් මේ විශේෂ අවස්ථා දෙක හැර ඉතුරු අවස්ථාවලදී අර කියන පදයට අයිති වෙන්න බෑ. එහෙමනම් ඒක අනියතා ධර්මයක් හැටියට මෙතෙන්ට එන්න ඕනේ. හරි. නමුත් මේක පෙළ පොතේ සඳහන් කළා නෑ කියන එකයි මම මෙතනදී පෙන්වන්නේ. ඔව් ඒ වගේම මං මතු කරේ දැන් එතනදී එතන යෙදෙන දිට්ඨිය කියලා ගත්තේ නියත මිත්‍යා දෘෂ්ටියනේ. අනිවාර්යයෙන්ම. එතකොට නියත මිත්‍යා දිට්ඨිය යෙදෙන්නේ නැති දිට්ඨිගත සංපයුක්ත සිත් තියනවාද? තියෙනවානේ. අනිවාර්යෙන් තියෙනවා. එතකොට ඒ ටිකේ සඳහනක් නැද්ද මේකෙදි? ඉතින් ඒ ටිකේ මෙතන මම මේ ඒ ටිකේ මේ අභිධියත් කියන්නේ අට කතා කාණ්ඩේ චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්තා. ලෝක තියෙනවනේ මංගල මහත්තයා. මංගල මහත්තයා අරක මං හිතන හැටියට මම අරන් නැද්ද? ඔව් අරකේ තියෙනවා පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා අට කතා කාණ්ඩේ පළවෙනි එක තියෙනවානේ. ඔව්. පළවෙනි එක ඔබතුමා බලන්නකෝ ඒක තියෙන්නේ මොකද්ද මිච්ඡත්ත නියතයකේ නිච්ඡත්ත නියතයකේ අට කතා කාණ්ඩේ පිටිපස්සට කියන එයා අනියතා කියන තැනද? ඔව් ඒක එතකොට ඒ අනියතා කියන්නේ ඒ ගොඩ මෙතනට එන්න ඕනේ අනියත පදයට. ආයේ දෙපාරක් කියන්නේ නැහැ නේ මම දැක්ක අට කතා කාණ්ඩේ එක තැනක සඳහන් වෙලා තියෙනවා නම් ඒ ත්‍රිකයට අදාළ කොටසක් ආයේ සඳහන් කරන්නේ නැති එකක් තමයි මට තේරුනේ. ඒක දෙකටම හරි you are correct yes. හරි ඒ පදේ මෙතෙන්ට ගන්න ඕන තමයි මොකද අනියතා කියන එක එතන සඳහන් වෙච්ච එක මම මෙතන මග ඇරලා තියෙනවා. ඒක කරුණා කරලා මේ සටහනක් එහෙම දාගන්නයි ඉන්නවා නම් ඒක මෙතෙන්ට දාගත යුතුයි. අනුව මගේ මේ ස්ලයිඩ් එකට ඒ ටික එකතු විය යුතු වෙනවා. ඒක හරි. හරි. මම හැබැයි මේක ඔක්කොම ඉදිරියට හදලා තින්නේ මේ පද නෙමෙයි. ඒක වැරද්දක් එහෙමනම්. භාවනා පොතේ හරියට කියලා තියෙනවා හැබැයි ඒක නේද? මොකද? භාවනා පොතේ කියලා තියෙනවා. සර් එතන මිත්‍යා දෘෂ්ටිකට අයිති සිත් 4 විතරයි නේද ගන්නෙ තින්ට? මාර්ග සිත් 4 ගන්නෙ නෑනේ. මිත්‍යා දෘෂ්ටිකට අයිති සිත් 4 විතරනේ එතනට එකතු කරන්නේ. නියත කතන්දරයක් නෑනේ. මාර්ග සිත් 4 කායනයි. ඒක වෙනස් වෙන්න බෑ. හරි? එතකොට හැටියට මම හිතන්නේ අරක සම්මන්ත නියත කියන ගණයට අදලා වෙන නිසා තමයි අර දැන් වාකාරයේ ප්‍රශ්නයක් එනවානේ මාර්ග සිතට අනුතුරුම ඵල සිත් වෙනවාද කියන ප්‍රශ්න එන එක. ඔතන එක සම්මන්ත නියත කියලා මාර්ග සිත් සම්මන්ත නියතමයි කියලා තියෙන එකෙන් ඒක තව තහවුරු වෙනවා ඒකකුත් තේරෙනවා නේද මකට? අනිවාර්යයෙන්ම. හරි. එරුවන් සරණයි මංගල මහත්මයා. ඔව්. දැන් ඒ වගේම දැන් අපි ආනන්තරීය අකුසල කර්මයන් අපි කියන්නේ මේ මිච්ඡන්ත නියත කතා කරද්දි කිව්වා. ඔව්. ඒ වගේම එතකොට මේ සාමාන්‍ය ගරුක කර්මයක් විදිහට අපි ඒක ගන්නෙ. ගරුක කර්මයක් නේ. ඔව්. එතකොට ඒ වගේම ධාන කුසල විපාකයන් අපි ගන්නෙ ගරුක කර්ම විදිහට නේ. ඒක එතනදී කොහොමද? ඒකට මගේ ඉස්සරහ ස්ලයිඩ් එකක් තියෙනවා අපි එතනදී කතා කරමුද? හරි. ඊළඟ සරණයි. හරි. එතකොට දැන් මෙතෙන්ට අර සිත් 4ත් අරගත්තාම ගලපන්න බාන්න දැන් අභිධර්මයේ සිත් 6ම සිත් 6ම එන්න ඕනේ. හරි. එතකොට 79යි 80යි 85ක් එන්න ඕනේ සිත්. එතකොට ඒක අභිධර්ම මාර්ගයේ පොතේ තියෙන විදිහට හරියක්. ඒකේ සිත් 85 රන් තියෙනවා. හරි. මම මෙතන අරගත්තේ 1420 අර අලු මට්ටමේමයි අරක අරගත්තේ නැතුව. එහෙමනම් මෙතන පස්සාදවන දැන් මේක ස්කන්ධ ටික ඔයගොල්ලෝ බෙදා ගන්න. මොකද මම මෙතන සිත් 79 අරන් තියෙන 79 නෙමෙයි මේක. එතකොට තව සිත් 6ක් එකතු වූ ගාන වෙන්න ඕනේ. සිත් 85ක් හැටියට සඳහන් වෙන්න ඕනේ. මෙතන චෛතසික 47 නෙමෙයි 52 වෙන්න ඕනේ. හරි? ඒ ආකාරයට ස්කන්ධ වශයෙන් පස් ආකාරය සලකන්න. ඒක භාවනා පොත බලා ගන්න කිව්වොත් හරි නේද?
ඔව් භාවනා පොත බලා ගන්න හැමෝම ගාව තියෙනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න මොකද්ද මෙතන උනේ කියලා අපි සාකච්ඡා කරපු විදිහට මෙතන උනේ මොකක්ද? පළවෙනි පදයේදී අපි එතන දීලා තියෙනවා ඡේද 1425 දී චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තෝපාදා ද්වේ දෝමනස්ස සහගත චිත්තෝපාදා ඉමේ ධම්මා සියා මිච්ඡත්තනියතා සියා අනියතා. එතන අනියතයි කියලා කිව්වනේ. එහෙම කිව්ව නිසා ඒ කියන සිත් 6 අනියත ගොඩට අපි ගත යුතු වෙනවා. හරි? එතකොට මම මේක අමතක කරලා නිසා තමයි මේ සිත් 6 මෙතෙන්ට අරගෙන නැත්තේ. ඒ නිසා තමයි මම මෙතන මේක දාලා තියෙන්නේ. නමුත් මේක මෙහෙම වෙන්න බෑ. පළවෙනි පදේ තියෙන නිසා ඒ සිත් 6 එන්න ඕනේ. එතකොට ඒ සිත් 6 මෙතෙන්ට එක්ක වුණාම මෙතන සිත් ගාන 85 වෙන්න ඕනේ. එතකොට ඒ සිත් ටිකත් මෙතෙන්ට එනවා නම් ඒ කියන්නේ මේ කියන චෛතසික ටිකත් එක්ක වෙනවා. එහෙනම් මෙතනදී චෛතසික ගාන 52 වෙන්න ඕනේ. එතකොට එහෙමනම් සිත් 85යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි කියන ටික දැන් අපි බෙදන්න ස්කන්ධ වශයෙන් බෙදනකොට රූප 28 රූපස්කන්ධයයි චෛතසික මෙතන 52 අතුරින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයයි ඉතිරි චෛතසික එතකොට 45 නෙමෙයි 50 ඒක සංස්කාර ස්කන්ධයයි එතකොට සිත් මෙතන 79 නෙමෙයි ඒක 85 ඒක විඥාන ස්කන්ධයයි නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. මේ විදිහට මේක ගලපලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට ආයතන වශයෙන් මෙතන 12 වැඩ ඇරුම් තියෙනවා. මොකද විපාක සිත් ඔක්කොම ටිකක් තියෙනවා රූප ටික සියල්ලක් තියෙනවා. එහෙමනම් ආයතන වශයෙන් 12 වැඩ ඇරුම් ඒක ඕලාරික ආයතන 12 ඕලාරික දාත් රූප 12 ආයතන 10 තුල ගොනු වෙනවා. චක්කුසෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියනකොට ඕලාරික රූප 12ක් මේ ආයතන 10 තුල එනවා. ඊතුරු රූප ටික සුකුම රූප හැටියට ධම්මායතනෙට එනවා. සිත් 79 මන ආයතනෙට යනවා. එතකොට ධම්මායතනයේ ඊතුරු ටික හැටියට චෛතසික 47ක් චෛතසික 52. ඔව් මෙතන සිත් 85. සිත් 85 මන ආයතනයි චෛතසික 52ක් සුකුම රූප 16ක් නිර්වාණයත් ධම්මායතනයි. ආයතන වශයෙන් 12යි. එතකොට ධාතු වශයෙන් එම ස්වභාවයමයි. මෙතන සිත් 85යි. එතකොට ඒ අනුව මේක ගලපලා අරගන්න 66යි 72යි කියලා අරගන්න. චෛතසික 52යි සුකුම රූප 16 හරි නිර්වාණය. ඒ ටිකේ විදිහට ගලපන්න. ධාතු වශයෙන් 18 හරි. මේක සත්‍ය වශයෙන් බලද්දී සත්‍ය තුනක් කියදෙනවා. ඒ සත්‍ය තුන දුක්ඛාරය සත්‍ය රූප 28යි. ලෞකික සිත් එතකොට කීයද උනේ 85යි. 85 දෙන්නේ බලන්න. ලෞකික සිත් 81ක් තියෙනවා. 81යි. ලෞකික සිත් 81යි. ඔව් ලෞකික සිත් 81යි. චෛතසික ටික 51යි ලෝභය වර්ජිත. ඒ ටික දුක්ඛාර සත්‍ය හැටියට එනවා. සමුදය සත්‍ය හැටියට ලෝභය එනවා. නිරෝධ සත්‍ය හැටියට නිර්වාණය එනවා. ඵලචිත්තෝත්පාද 37 සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට යෙදෙනවා. මේ තමයි අනියතා ධර්මා වල බෙදීම. කරුණාකරලා මේ සිත් ටික හරියට ගලපලා අරගන්න. මගේ ස්ලයිඩ් එකේ අර සිත් 6 අඩුපාඩුව තියෙන නිසා. ඊළඟට අපි බැලුවොත් තව එක පැත්තකට මම ඔයගොල්ලන්ගේ අදහස යොමු කරන්නම්. මොකද දැන් අපි මෙතෙක් අපි සැලකුවේ ධර්මතා වශයෙන්. අභිධර්මයේ අපි ඉගෙන ගන්නේ ධර්මතා වශයෙන්. නමුත් ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙනගෙන යද්දි මේක ධර්මතා වශයෙන්ට අමතරව පුද්ගල ભેදේනුත් මේක බෙදලා තියෙන තැනක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයේ ඒකක නිर्देशේ නියතෝ ධම්මෝ කියන පදයේ විස්තර කරන තැන. එතනදී විස්තර වෙන ආකාරයත් මම නිකමට මතක් කරන්නම්. එතනදී විස්තර වෙන්නේ කතමෝච පුද්ගලෝ නියතෝ ධම්මෝ නෙමෙයි පුද්ගලෝ නියතෝ පංච පුද්ගලෝ ආනන්තරිකෝ. එතකොට ආනන්තරිය කර්මය කරන මේ පහ කරන පුද්ගලයෝ 5 දෙනා යේච මිත්‍යාදිට්ඨිකා නියතෙන් මිත්‍යාදිෂ්ඨිකේක හරි අට්ඨච පුද්ගලා නියතා. හරි අවශේෂා පුද්ගලා නියත. මම ඒක නිසා තමයි ඔයගොල්ලන්ට මම අර කලින් වතාවේ 4යි කියන එක එතනදී අවධාරණය කරලා පෙන්වුවේ. මෙතන 8යි කියලා ගන්න නිසා හේතුව පුද්ගල ભેදයෙන් මෙතන ගන්න නිසා. අපි බලමු කොහොමද මෙතන ඒගොල්ලෝ අර්ථකථනය දෙන්නේ කියලා. මෙතනදී නියතයි කියලා සැලකුවේ නිරයට නියත බැවින්. ආනන්තරිය පාප කළොත් හෝ නියත මිච්ඡා
දෘෂ්ටිය වුණොත් නිරයට නියත බැවින් ඒක නියතයි කියලා කිව්වා පුද්ගල ભેදයේදී. ඒ වගේම අට්ඨචාරිය පුද්ගලා කියන එකට අර්ථකථනය දුන්නේ ඉහළ මාර්ගඵල සඳහාද අනුපාදාය පරිනිර්වාණයට නියත බැවින්ද ඒගොල්ල නියතයි කියන පදනම අරගත්තා. ඒ අනුව තමයි මේ කියන අභිධර්යාර්ථය හැටියට ගන්න පුළුවන් ධර්මතා මෙතන අරගත්තේ පුද්ගල ભેදයෙන්. ඒකත් මතක තියාගන්න. ඊළඟට මිච්ඡත්ත නියත ත්‍රිකය මේක ත්‍රිකයක් ආදිලබ්ධ නාමයි සියලුම ධර්මතා ඇතුළත් වෙච්ච නිසා නිප්පදේශ ත්‍රිකයක්. ඒකේ තරම් අවුලක් නැහැ. ඔයගොල්ලෝ දැන් හොඳට ඒවා අවධාරණය කරගෙන ඉන්න නිසා. ඊළඟට මේ ත්‍රිකයෙන් විශේෂයෙන් එළිදැක්වෙන කරුණු කීපයක් තියෙනවා. ඉස්සෙල්ලා මගෙන් ප්‍රශ්නයක් මතු කළා වගේ අපි ඒවා දැන් එකින් එක බලමු. මේ ත්‍රිකයට අනුව කිසිම කුසල කර්මයක, ඒ කියන්නේ කුසල් සිත් 21ම අරගෙන බැලුවොත් ඒ කිසි එකකින් විපාකය චුතියට අනතුරුවම ඒකාන්ත නියත නොවන බව මේ ත්‍රිකයෙන් පැහැදිලි වෙනවා. දැන් ප්‍රේමසිරි මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරය ආවද? හරි. ඊළඟ එකත් අරන් බලමු. එතකොට ඒක ගරුක කර්මයක් විදිහට අපි හඳුන්වන්නේ ඇයි? මහග්ගත කුසලයේද නියත ධර්මද ලෙස දක්වා නැති බව. ගරුක කර්ම වන්නේ නොපිහිරී පැවතුනොත් පමණයි. ඒක නියත ධර්මයක් හැටියට චුතියෙන් පස්සේ නියතවම විපාක දෙන ධර්මයක් හැටියට දක්වා නැහැ. ඇයි? ඒක මරණාසන්නය දක්වාම නොපිහිටි පවත්වා ගත යුතු නිසා වගයි මට තේරෙන්නේ. මේ ත්‍රිකයේදී මේ බව පැහැදිලි වෙන වගයි මට තේරෙන්නේ. එතකොට මංගල මහත්මයා අපි මේ මාර්ගවලට පැමිණිච්ච කියන්නේ අරහත් මාර්ගයට නොපැමිණිච්ච දැන් සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනෙක් යම් දවසක ආත්ම භව 7ක් යනකම් උත්පත්ති ලබන්න පුළුවන් කියලා කියන සමහර වෙලාවට. ඒතකොට එතනදී සිදුවෙන මේ ධර්මතාවය කොහොමද ගන්න පුළුවන්? වෙන්න මෙහෙමයි ඒක අරගන්නේ. සෝවාන් වීම හේතුවෙන් සුගතිගාමී වෙන්නේ ඒ සෝවාන් කුසලයේ විපාකය නිසා නෙමෙයි වෙනත් ලෞකික කුසලයක විපාකයක් නිසායි. සෝවාන් වීම තුල නියත වෙන්නේ අපායගාමී නොවීමයි. මොකද එහෙම නොවුනොත් මේ ත්‍රිකය වර්ධිනවා. ඊළඟට එතකොට සෝවාන් වීම කෙනෙක්ගේ සෝවාන් වීම කියලා කියන්නේ අපායගාමී නොවීම තමයි. අපි අර මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන තුනම දුරු කිරීම නිසා ඇතිවෙන තත්ත්වයක්. එතකොට එතනදී කොහොමද අපායගාමී වෙන්නේ නැහනේ. එහෙමනම් ඒක නියතයක් නේද? මේ ඔබ මේ වාක්‍ය නැවත වතාවක් කියවන්න. වෙනත් ලෞකික කුසලයක විපාක නිසා බව. එතනින් අදහස් කරන්නේ සෝවාන් කුසලයේ කිසි වෙලාවක ලෞකික විපාක දෙන්නේ නැහැ. මාර්ග චිත්තයක් කිසිම වෙලාවක ලෞකික විපාක දෙන්නේ නැහැ. ඒක ලෝකෝත්තර විපාකයක්. එහෙමනම් ඒක භවගාමී කුසලයක් නෙමෙයිනේ. එහෙමනම් කිසි වෙලාවක එතන භවයක් ඇති කරලා දෙන්න බෑ. එහෙමනම් සෝවාන් වෙච්ච පුද්ගලයෙක්ගේ ඊළඟ භවයක් ඇති වෙනකොට ඒ ඇති වෙන භවය එයා විසින් කරලා තියෙන ලෞකික කුසලයක විපාකයක්. එයා කාමාවචර කුසලයක් කරලා තිබේ නම් නැවත මනුස්ස භවයක හරි දේවතලයක හරි මේ විදිහට ඇති වෙයි. එතකොට එකීසෝවාන් පුද්ගලයා රූපාවචර කුසලයක් කරලා තිබ්බා නම් රූපාවචර මට්ටමකට උපදී. ඒ ආදි වශයෙන්. ඒක අපි මෙහෙම තේරුම් ගත්තොත් වැරදිද? ඒ කියන්නේ ඒ සෝහන් වුණ ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ප්‍රහාණය වුණා ඒකේ ප්‍රතිඵලයක් ඇටියට යාර මනසන්න චිත්ත වීතියකට අකුසල ජවන් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ
එහෙම ගන්න පුළුවන්. එතකොට අර තව නියත එකක් තියෙනවනේ. යා භව 7කටයි යන්නේ කියන්නේ. ඒකත් අර සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මයන් ප්‍රහාණය කරපු නිසා එයාගේ භවයත් ඒ 7කට සීමා වෙන ස්වභාවය ඇති වෙන්නේ ඒ ප්‍රහාණය කරපු නිසා ඒ කුසලයේ නිසා කියලා කියන්න බෑ නේද? භව 7කට සීමා වීම අකුසලය ප්‍රහාණය වීම. එතනත් පොඩ්ඩක් හිතලා බලන්න. මොකද භව 7කට සීමා කරලා දෙනවා කියන එකේදී නැවත වතාවක් ඒක භවගාමී විපාකයක් දෙනවා කියන එකද කියන්නේ? නෑ ඒ කියන්නේ සාමාන්‍ය කියනවා එයා භව 7කට වඩා ඒ කොහොමත් ඉපදෙන්නේ නෑ. ඒක භව 7ක් කියන්නේ ඉපදීම් 7ක් විතරයි තියෙන උපරිම කියලා. උපරිම. ඒකත් ඒ මට්ටමට එන්නේ නැතර සෝහන් මාර්ගහිත නිසා නෙමෙයි. ඒ මාර්ගහිත නිසා ප්‍රහාණය කරපු ඒ සංයෝජන ධර්මවල තියෙන ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය වුණ නිසා ඒ సంతානේ ආයේ උපරිම භව 7කට වඩා මේ ඉස්සරහට යන්න බැරි කමක් තියෙයි කියලා හිතෙනවා. නැත්නම් අර සෝහන් ඒක හරි. ඒකේ කතාව හරි. මම මේ කල්පනා කළේ ඒකට ඒක අර සෝවාන් කුසල මාර්ගසිතේ ධර්මතාවයක්ද? එහෙම නැත්නම් වෙනත් ආකාරයක්ද කියන එක මට එකපාරට මතක් වෙනවා. නිසා කියලා ගන්න බැරිද අපිට? ඒ කියන්නේ ඒක ඒ යම්කිසි ඒ ශක්තියක් ඒ කියන්නේ භවය ඉස්සරහට යෑමේ ශක්තිය ප්‍රහාණය කරපු එකක් වගේ එකක් කියලා හිතන්න බැරිද? නැත්නම් ඒ සෝහන් මිතේ විපාකයක් හිටියට නෙමෙයි ඒක වෙන්නේ. ඒ සෝහන් මාර්ග හිතෙන් ඒ ශක්තිය ප්‍රහාණය කරපු නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ தත්ත්වය නැති කරපු නිසා කියලා හිතන්න පුළුවන් නේද? එහෙම හිතන්න පුළුවන්. මට එකපාරට මතක් වෙන්නේ නැහැ කොහොමද එහෙම එක තැනක් හරි මම එහෙම එකක් කොතනද ඒක ওই විදිහටම විස්තර කළේ කියලා මම මේ කල්පනා කළේ මට එකපාරට මතක් වෙන්නේ නැහැ. ඔඩියන්ස් එකේ වෙන කාට හරි ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? සමහර වෙලාවට දැන් අපි උපරිමල කියන්නේ භවගාමි භව 7ක භව 7ක් වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවි ඒ සෝවාන් වෙච්ච භවයේදීම සකු르දාගාමී අරහත් කියන මාර්ගඵල වලටපත් වෙලා නිර්වාණය අවබෝධ කරගන්නත් හැකියාව තියෙනවා. අතනදී අර මටත් හිතුනේ කොහොමද එහෙම එහෙම නේද? එතකොට අර මේ භව 7කට යන්න ගොඩක් වෙලාවට එහෙම නොයන්නත් පුළුවන්. යන්න තියෙනවා නම් ඉඳ තියෙනවා නම් එහෙම කොහොමද වෙන්නේ කියලායි. එතන නේද? එතන ඒ වගේම ධ්‍යාන දැන් අපි පිරිහීමකින් මංගල මහත්මයා එතකොට එහෙම නැත්තම් දැන් පිරිහීමකින් තොරව ධ්‍යාන කුසල විපාකයක් යනවා නම් ඇත්තටම අපි ගරුක කර්මයක් විදිහට අපි එතන සලකන්නේ. පිරිහෙන්නේ නැතුව යම් ඒක එතකොට ඒකෙදි මට තිබිලා මේ විදිහට ගියොත් ඒක ගරුක කර්මයක් තමයි. ඔව්. ඒක තමයි මාත් හිතුනේ. ඒ කියන්නේ ඒක පිරිහෙන්නේ නැතුව තිබ්බොත් ඒක ගරුක කර්මයක් වෙනවානේ. පිරිහුණොත් ඒක ගරුක කර්මයක් වෙන්නේ නැහැ. එතකොට ඒක නියතයි කියලා කියන්න බෑ නේද කියන එක. එතකොට එතෙන්දි නියතයි අනිත් තැනදී අනියතයි. එහෙම ගන්න වෙනවා එහෙමනම්. ඔව් ඒක එහෙම ගන්න වෙනවා එහෙමුනොත් නේද? පිරිහුණු නැතුනොත් අපිට ගන්න වෙන්නේ නියතයක් විදිහට. නෑ එහෙම ගන්න බෑනේ. නියත යන්න නියත වෙන්න එපා. එක මොහොතක නියතයි එක මොහොතක අනියතයි කියලා ගන්න බෑ නේද? එහෙම දක්වන්න බෑ. දැන් මම අකුසලයේදී අපි සඳහන් කළේ ආනන්තරීය පාප කර්මය අනිවාර්යයෙන්ම ඒක ආනන්තරීය පාප කර්මයේ මැරෙන වෙලාවේ මතක් වුණාද නැද්ද කියලා කතන්දරයක් නෙමෙයි මතක් වෙනවම තමයි. හරි? ඒක එතකොට නියතම තමයි. ආයතන අනියත කතන්දරයක් ගන්නම බෑ. එතකොට මෙතන කුසල පක්ෂයේ ගරුක කර්මයේ හැටියට එන්න මහග්ගත කුසලය විතක ඒ කියන්නේ ඒක පිරිහි නොපිහිරි තිබුණොත් තමයි ගරුක වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ කුසලයේ හැටියට තිබුණා. නමුත් ඒක ගරුක වුණේ නැහැ. එතකොට එක වෙලාවකදී ගරුකයි අනිත් වෙලාවදී අගරුකයි. ඉතින් එහෙම ගන්න බෑනේ. ඒ නිසා වෙන්න ඕනේ මේක මේ මෙතෙන්ට අරගෙන නැත්තේ. කොහොම වුණත් ගරුක කර්ම හැටියට පිළිතුරක් ලියන වෙලාවේදී ඒක ගරුක කර්ම කියලා ලියන්න විභාගෙට. හැබැයි මිච්ඡත් නියත සම්මත නියත අනියත වශයෙන් බෙදද්දී ඒක මේ විදිහට අර්ථ දක්වන්න. පැහැදිලි තෙරුවන් සරණයි. හරි. ඊළඟට බලවත් අකුසලය නියතවම දුගත විපාක දෙන බවත් මේ ත්‍රිකය විස්තර කරනවානේ. අර කරේ තිබිච්ච බඩු මල්ල බිම තිබ්බාසේ අපායට යනවා කියලා.
මේ ටික මේ මේත්‍රිකයේ විශේෂ කරුණු හැටියට මම දකිනවා. ඒක කොතනකවත් highlight වෙලා නැහැ. නමුත් කියවගෙන යද්දී අපේ ගුරුවරු අපිට මතක් කරලා දීපු ධර්මතා. දැන් මෙතනදී ඉතින් ගොඩක් මේවා මම ඉගෙන ගන්න කාලේ මේවා මෙහෙම සාකච්ඡා කරනකොට ගොඩක් අපිට ප්‍රශ්න ආවා. හැබැයි දැන් මේ ප්‍රශ්නේ නැහැ. මොකද අද සමාජය මීට අවුරුදු 4-5කට මම ඉගෙන ගත්ත කාලේට වඩා සෑහෙන දියුණුයි. මට සතුටුයි ඒ ගැන. මොකද ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ මේ දහම් පන්තිවලදී ප්‍රශ්න අහන ප්‍රශ්න අතරේ තිබුණා අර මේ බුදුහාමුදුරන්ට පානපත්තු කරන්න ඕනේ දැල්ල ඉස්සරහටද පස්සටද ආදි වශයෙන්. නමුත් දැන් එහෙම ප්‍රශ්න අපිට ඇහෙන්නෙම නැහැ නේද? සන්තෝෂයි. හැබැයි මේ විදිහ මේ තිකේ මේ කිසිම කුසල කර්මයක විපාකයේ චුතියට අනතුරුවම ඒකාන්ත නියත නොවන බව කියන තැනදී මට මතකයි ඒක අම්මා කෙනෙක් ඇහුවා. එතකොට කටිනේට මොකද වෙන්නේ කියලා. ඉතින් කටිනය කියන එක ප්‍රබල කුසල කර්මයක් තමයි. හැබැයි මේ තිකේට අනුව ඒක නියත ධර්මයක් හැටියට සඳහන් කරලා නැහැ. අපි මාස ගාණක් ලෑස්ති වෙලා පූර්ව චේතනා අපර චේතනා මුංචන චේතනා අපර චේතනා ඔක්කොම බොහොම නිවැරදිව හදාගෙන මාස ගාණක් එක විදිහට කැප වෙලා කරන කුසලයක් කිසි වෙලාවක මේ පටුයි කුඩයි කියලා සලකන්න බෑ. මහා විදිහට ඒක විපාකේ ලැබෙන්න ඕනේ. හරි. නමුත් අපි මෙතන අර්ථ දක්වන චුතියට අනතුරුවම විපාක දෙනවයි කියන නියතයේ දෙන්නේ නැහැ. කල්පසු එකක් සුගතියේ ඉන්නත් පුළුවන්. අර කවුද මේ මොකද්ද හාමුදුරුවෝ කටිනේදී විස්තර කරන්නේ? ඔව්. නාගිත හාමුදුරුවෝ වගේ. හරි. කල්පසු එක ඉන්න පුළුවන් ඒක හරි. නමුත් මේ නියත ධර්මයක් හැටියට අපිට ඒක විස්තර කරගන්න බැහැ. මේ ත්‍රිකයේ එහෙම දක්වලත් නැහැ. ඒ අදීව ඉතින් හිතලා හරි තැනට එන්න ඕනේ දැන් ඉතින්. හරි. මම හිතනවා ත්‍රිකයේ පද තුන පැහැදිලි වෙන්න ඇති. සාකච්ඡා වාරයකට ගියොත් හොඳයි කියලා හිතෙනවා. මොනවා හරි අදාළ ප්‍රශ්න තියෙනවා නම් අපි සියල්ලම එක්ක අහුවෙලා සාකච්ඡා කරමු. ත්‍රිවන් සරණයි. හොඳයි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. යම් කිසි තැනක් පැහැදිලි නැත්නම් තවදුරටත් පැහැදිලි කරගත්ත හැකි. අතරින් සරණයි බොහොම පිං මහත්තයා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් අරූපාවචර ධානයක් නොපිරිහි තියෙන කෙනෙක් කොහොමද රූපාවචර ධානයක් නොපිරිහි තියෙන කෙනෙක් රූපාවචර බ්‍රහ්ම ලෝකික මේ උපපාතික උපදින ආකාරය පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. එතනදී නොපිහිරි පැවතුනා නම් මරණාසන්නයේ දක්වා එකී ප්‍රබල වූ කුසල කර්මයේ ප්‍රතිඵලයේ හැටියට දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ අපි ධම්මසංගණියේදී කොහොමද රූපාවචර කුසලය අර්ථ දක්වලා තියෙන්නේ කියලා. හරි? විවිච්ඡේව කාමී විවිච්ඡේව ආදී වශයෙන් ඒ සිත කොහොමද අපි බිල්ඩ් අප් කරලා ඒක ඒ தത്വෙට එන්න ගොනු කලේ කොහොමද කියන එක. එහෙමනම් ඒසා ප්‍රබල කර්මයකට එතකොට ඒක විශේෂ පුද්ගලයෙක් කෙනෙකුත් නෙමෙයි. හරි මොකද යා පැහැදිලිවම නීවරණ ධර්මයන් තදංග වශයෙන් ප්‍රහාණය කරලා තියෙන්නේ. එතකොට එවන් වූ ප්‍රබල කුසල කර්මයක් මරණාසන්නයේදී අනිවාර්යයෙන්ම ගරුක කර්මයක් හැටියට සිතට එනවාමයි. එහෙම සිතට ආවා නම් එතන සිත ඊළඟට පෙළ ගැහෙනවා අරූපාවචර මේ රූපාවචරයට. ඒ අනුව රූපාවචරයේ ප්‍රතිසන්දි සිතක් ඇති වෙන්න ඕනේ. ප්‍රතිසන්දි විපාක සිත. ඒ නිසා දැන් ඒ ප්‍රතිසන්දි විපාක සිත අපි දැන් මීට කලින් ගත්ත නේද අර ආරම්මන ආහාර මෙහෙවලදී අර සිත් 9ක් අරගත්තේ නෑ නේද? ඒ තැන් දැන් මතක් වෙන්න ඕනේ. ඒ ආදී වශයෙන් ඒ විපාක සිතෙන් රූපාවචර බ්‍රහ්මතලයක ප්‍රතිසන්දිය ගැනීම තමයි සරලව විස්තර කළොත් වෙන්නේ. එතකොට ඒක උපපාතිකයි. ඒකත් හරි.
තවත් මොනවද එතනදී අපිට සාකච්ඡා වෙන්න තියෙන්නේ කරුණු? ඇත්තටම මහත්තයා දැන් මරණාසන්න චිත්ත වීතියේ ජවනයට අරමුණු වෙන්නේ කාමාවචර කුසලයක් නේද? මරණාසන්න වීතියේදී ජවනයේට අරමුණු වෙන්නේ කාමාවචර කුසලයක් තමයි. ඔව්. එතකොට ඒ කුසලයට එතකොට කොහොමද අර විපාක ලැබෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. හොඳයි. මරණාසන්න චිත්ත වීතියකදී ලැබෙන අරමුණු මොනවද? කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්තනේ. හරි. එතකොට එතන කිසි තැනක කියලා තිබ්බද කුසල සිත අරමුණු වෙනවා කියලා? ධානා සිත අරමුණු වෙනවා කියලා තිබ්බද? නෑ. නෑ. එහෙමනම් හැබැයි ධානසිත කර්මය හැටියට මතක් වෙන්නත් පුළුවන් නේද? කර්මය හැටියට කළ කර්මය හැටියට සිත එහෙමත් ගන්න පුළුවන් නේද? සිත අරමුණු වෙන්න පුළුවන්කම තියෙන. හැබැයි අරමුණු වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයකට වෙන්න පුළුවන්. හැබැයි ඒ කර්මය සිත අරමුණු වෙන්නත් පුළුවන්. හරි. අපිට කසිනේ අරමුණු වෙන්න බැරිද? ඒකත් පුළුවන්. කස්නේ අරමුණු වෙන්නත් පුළුවන්. ඒක කර්ම ඒක නිමිත්ත. හැබැයි ඒක නියතයි කියලා කියන්න පුළුවන්ද? නියත වශයෙන්ම ලැබෙනවා කියලා? නෑ. නියතයි කියලා දැන් මේ පද තුනේ විස්තර වුණ නැහැ නේ ඒක නියතයි කියන්නේ. ඒක ගරුක කර්මයක් හැටියට මේ මරණාසන්න චිත්ත වීතියේදී ඒ විදිහට ආවොත් අනිවාර්යයෙන්ම මේ නියතවම යා බ්‍රහ්මචර්යයට යනවා තමයි. ඒක නිසා තමයි මේ පදේට ඒක ගැලපෙන්නේ නැත්තේ නේ. ඔව් විතක නියතයි විතක අනියතයි නිසා ඒක අපි තිකේ පදයට ගත්තේ නැහැ. නමුත් ගරුක කර්ම හැටියට එහෙම යෙදුනොත් අනිවාර්යයෙන්ම අතෙන්ට එනවා. ඒක මම හිතන්නේ මේ මාත්ම ඒ කරන අවස්ථාවේ ධානයේ වඩන අවස්ථාවේ අනිවාර්යෙන් මේ එතනට මේ නියතයි කියලා කියන්න බැරි නිසා තමයි කියන්නේ නැත්තේ නේද? මේකේ කර්මය. ඔව් එතන පද දෙකේ අර අත දැක්වීම දෙකම වරද්ද ගන්න එපා. නියත ධර්ම හැටියට අතනදී අපිට ගන්න පුළුවන් උනේ චුතියට පස්සේ කියලානේ. සම්මත්ත නියතාවලදී අපි අරගත්තේ පැවැත්මට පස්සේ කියලානේ. හරිද? එතකොට පැවැත්මට පස්සේ ධානාසිතක් ඇති වෙලා ඊළඟට ඇති වෙන සිත කවදක්වත් විපාක සිතක් නෙමෙයිනේ. ඒ පදනමින් හිතන්නකෝ. මොකද කිසිම කුසලයකට චුතියෙන් පස්සේ නියත විපාකයක් මේ චිත්තයේදී විස්තර කළේ නැහැ. එතකොට නියතේ හැටියට දක්වපු මාර්ගසිත හතර නියතය වෙන්නේ පැවැත්මට අනුතුරුව. ඒ කියන්නේ කර්මසිතේ පැවැත්මට අනුතුරුව. නමුත් ධානාසිතේ පැවැත්මට අනුතුරුව විපාක දෙනවා කියලා කොහේදීවත් සඳහන් කරලා නැහැ. එහෙමනම් එතනදී චුතියෙන් පස්සේ නෙවෙන්නේ චුතියෙන් පස්සේ විපාකය නියතයි කියලා දක්වලා තියෙන්නේ අකුසල විපාක සඳහා පමණයි. ඒ ඔස්සේ හිතන්න බලන්න. අකුසල විපාකයේද අකුසලයේද? අකුසලයනේ. නිච්ඡත් නියතයි කියලා තියෙනවා. ඔව් අකුසලය විපාක දීම. අකුසල මිච්ඡත් නියතයි කියන මේක විපාකය අනිවාර්යෙන් ඊළඟ ආත්මේ එන නිසා. එහෙම නේද? එන නිසා. yes. අකුසල සිත් එකනේ අපි අරන් තියන්නේ අභිදේයත් හැටියට. හරි. මම ඒක පැහැදිලි වෙන්නද නේද කුරුපු මාත්මය? දැන් එතකොට අපිට දැන් ධානයෙන් නොපිරිහි කලුරිය කර නියත වශයෙන්ම එයා බ්‍රහ්ම කටයකට යනවා කියලා හිතන්න බැරිද මේ අනුව? හිතන්නත් පුළුවන් යනවා කියලා කියලාත් තියෙනවා. එතකොට ඒක කොතනද මට අපහැදිලිලා ඒකතර අනියතා ධම්මා වලට නේද වැටෙන්නේ? අනියතා ධර්ම වලට තමයි ආවේ. මොකද ධාන කුසලය කුසලසිත ඇති වෙලා ඊළඟ සිත හැටියට විපාකය බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහනේ. එතකොට ඒක සම්මත්ත නියත මට්ටම නෙමෙයි. මොකද සම්මත්ත නියත මට්ටමේ අර්ථ දැක්වීම හැම වෙලාවකම මතක තියාගන්න පැවැත්මට අනුතුරුව. ඒ කියන්නේ එම කර්මසිතේ උපාදිතති භංගයට අනුතුරුව වෙන්න ඕනේ. ඒ කියන්නේ මාර්ගඵල අවස්ථාව සලකන්නකො අනන්තර සමානන්තර න්‍යාය තුල වෙන්න ඕනේ. නමුත් ධානාසිතකදී අපි එහෙම ගැන කිසි තැනක කතා කරලා නැහැ. එහෙමනම් ඒක චුතියට පස්සේ.
චුතියට පස්සේ නියත ධර්ම හැටියට සඳහන් කරලා තියෙන අකුසල ධර්ම. කුසලයේ නෙමෙයි. කිසිම කුසල සිතකින් චුතියට පස්සේ විපාකයේ නියත හැටියට දක්වලා නැහැ. ඔව් මං හිතන්නේ එතන මේ මංගල මහත්මයා මං හිතන්නේ අර පැවැත්මට අනතුරුව කියනකොට මේ ජීවිත පැවැත්මට අනතුරුව නෙමෙයි ඒ සිතේ පැවැත්මට අනතුරුව. හැදෙලිවම සිතේ පැවැත්ම. ඒ කියන්නේ මම අනන්තර සමානන්තර කියන වචන දෙක පාවිච්චි කළේ මේකයි. හරි ප්‍රතිවිස්තරේ මතක ඇති කියලා මං හිතනවා. මේ ධම්මසංගණී නේද හැබැයි. දැන් එතකොට ඒ කියන්නේ මම මරණාසන්න චිත්ත වීදියේ එයා කියන්නේ මරණාසන්න චිත්ත වීදියේ ඒ පුද්ගලයාට එතකොට බ්‍රහ්ම තලයේ යෑම නියත නෙමෙයි. ඒකද කියන්නේ. නෑ එහෙම අපි මෙහෙම කිව්වොත් එහෙම මම මෙහෙම කියලා බලන්නම් මොක්ෂා කරන්න ඔක නිරාකරණය කරගන්න අපි දැන් මේ ධානයක් වඩනවා කියමුකෝ අපි දැන් මම ප්‍රථම ධානයේද සිත ප්‍රථම ධාන මේ හිත කුසල් හිත වැඩුවා. දැන් මම ප්‍රථම ධානය වඩලා. එතකොට ඒකට කියන්න පුළුවන් ඔබතුමියට මම දැන් මරණසන චිත්ත වීති වෙනකන් ආවේ නැහැ. දැන් මේ ප්‍රථම ධානය වඩපු එක්කෙනෙක් කියලා. ඔබතුමියට කියන්න පුළුවන් මේ මාර්ග හිත නීත වශයෙන්ම ඒ මම ප්‍රථම ධානය වඩපු හින්දා මේ රූප ලෝකයේ ප්‍රතිසන්දිකට යනවායි කියලා. නෑ ඒක කොහොමදවත් කියන්න බෑ. ඒක නොපිරිහි තිබුණොත්. අන්න හරි ඒක දැන් අවස්ථාවේ කියන්න බෑනේ. එතකොට ඒක නියතයි කියලා කොහොමද කියන්නේ? මම දැන් මේ ප්‍රථම ධානය වඩලා තියෙනවා. හැබැයි මම පංචානන්තයක කර්මයක් කරනවා. ඔබතුමීට කියන්න පුළුවන් ද එතකොට ස්ථිර වශයෙන් මම අපාගත වෙනවයි කියන එක? හරි ඒක හරි. දැන් මං හඳ නොපිරිහි පුද්ගලයාගේ තිබුණොත් ඒත් අපිට ඒක කියන එකේ නොත් කියන එකෙන් අදහස් වෙන්නේ ඒක ෂුවර් නැහැ කියන එක. ඒ කරන අවස්ථාවේදී ඒ කරන අවස්ථාවේදී පිරිහෙන්නේ නැතුව තියනවා කියලා කියන්න බෑ. අද කරන අවස්ථාවේදීම කියන්නේ මාර්ගහිත මම කියනකො. එතකොට මාර්ගහිත මම මාර්ගඵලයකට ලැබුණා. මාර්ගඵල අවස්ථාවක් මාර්ග අවස්ථාවට ආවොත් ඔබතුමීට අනිවාර්යෙන් කියන්න පුළුවන් නේද ඊළඟ හිත ඵලහිත කියන එක. ඔව් අනිවාර්යෙන් පුළුවන්. දැන් ඒ වගේ නැවත තිබුණොත් නෙවෙයි තිබුණා කියලා හිතමුකෝ. මෙයාගේ නොපිරිහි කලුරිය කළා. ඒක ගන්න එතකොට මේක ස්ථිර කියන්න එපා. අර තිබුණොත් කියන්නේ ඩවුට් එකක් නේද? ඒ කියන්නේ තිබුණා කියලා හිතමු. තිබුණා යාට. කොහමද? නොපිරිහි තිබුණා. ඒ පුද්ගලයාට නොපිරිහි තිබුණා. දැන් නොපිරිහි තිබුණා කියන්නේ කුසලයේ කරනකොට කියන්න පුළුවන්ද කියන එකයි. කියන්නේ මෙයා නොපිරිහි ඉස්සරහට ඉඳී කියලා කියන්න පුළුවන්ද අපිට? මේ කුසලය, ඒ කියන්නේ ධානය හිතම වඩපු ධානය හිතේ මරණාසන්න චිත්ත වීති වෙනකන් නොපිරිහි තියේයි කියලා අපිට කියන්න පුළුවන්ද? ස්ථිර වශයෙන් ඉවිච්ච ඒගොල්ලෝනේ ඉතින් ඒ බ්‍රහ්ම තත්වලට යන්නේ. නෑ ඒක යන්නේ විපාකයක් මට තේරෙන හැටියට ඒක විපාකය දැන් කර්ම උත්සාහ කරන්න ආයෙත් දැන් කර්ම දැන් එයා නොපිරී හිටියා. හරි? නොපිරී හිටලා දැන් එයාට ඒ බ්‍රහ්ම ලෝකයට මම දන්න කම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය බෝධිසත්වරු අත්ථ සමාපatti ලබනවා කියන සමහර අවස්ථා. හැබැයි ඒගොල්ලෝ සමහර වෙලාවට තුසිත ලෝකයේ දිව්‍ය ඉපදීමකට යනවා කියනවා. ඒගොල්ලන්ට තෝරගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. හරි? ඒක නියතයි කියන එකක් නෙමෙයි එතකොට. නොපිරිහි තිබුණා. ඒගොල්ලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් මේ බ්‍රහ්ම ලෝකයකට යන්නේ නැතුව දිව්‍ය ලෝකයකට යන්න. දැන් තේරෙනවද එතකොට? නොපිරිහි තිබුණත් හැබැයි අර වගේ අවස්ථාවල අපිට එහෙම වෙනස් කරගන්න පුළුවන්. පංචානත්තරීය කර්මයක් කරලා මම එතකොට ඩිසයිඩ් කරන්න පුළුවන්ද මම යන්නේ මෙතනටයි කියලා. නැත්නම් මාර්ග හිත ඒක බෑ. දැන් එයා බලාපොරොත්තු වුණා මම දැන් නොපිරිහි ඉන්නවා මම යන්න ඕනේ මේ බ්‍රහ්ම තලයට කියලා හිතාගෙන හිටියොත් මට නිකන් ගන්න ඕනේ ඒකකට මිච්ඡත්තනීයතාව වෙන්නේ නැහැ. එතකොට ඒක එහෙමද? ඔච්චර අපි හිතාගෙන හිටියත් මම මේ ඥානයේ වැඩුණා මට දැන් නොපිරිහි තියෙනවා මම මේ තතේ උපදින්න ඕනේ කියලා. එතකොට ඉතින් ඒක නියතයි නම් නොපිරී හිටපු එක්කෙනේ බ්‍රහ්ම ලෝකේ ඉපදෙන එක නියතයි නම් වෙනස් කරන්න බැහැ නේද? එතකොට එතනදී එක මිච්ඡත්තනීයතාව වෙන්න බෑ. එහෙම නොපිරිහි මිච්ඡත්තනීයත වෙන්න බෑනේ. මිච්ඡත්තනීයත වෙන්නේ අකුසලනේ. මේක මේ ගන්නවා නම් ගන්න තියෙන සම්මත නේද? මේ පදයට අනුව. ඔව් මිච්ඡත්තනීයතයි කියන්නේ අකුසල පැත්තෙන්නේ. මිච්ඡත්ත නියත. සම්මත්ත නියත කියන එකේ අර ඒ කියන්නේ ඒකට පස්සේ කියන එක. එතකොට ඒ මම හිතන්නේ අර ඔබතුමිය කියන විදිහට අර මේ මිච්ඡත්තනීයත වගේ කුසලයක් මේ මංගල මහත්තයා කියන විදිහට කුසලයක් එන්නේ නැහැ කියන එක තමයි කිව්වේ. කුසලයක් කවදාකවත් ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ග හිත සම්මත්තනියතයි.
මිච්ඡත්ත නියත වගේ ඒ කියන්නේ දැන් කරපු කර්මයන් නිසා ඊළඟ භවයේදී ප්‍රතිසන්දිය ස්ථිරයි කියන තත්වයක් එන්නේ නැහැ කියන එක තමයි මංගල මහත්තයා පැහැදිලි කරේ මම හිතන්නේ. දැන් එහෙම දැන් ස්ථිර නම් කෙම්කෝ අරකට ඔබතුමිය කියන විදිහට ඔබතුමිය කියන විදිහට නොපිරී ඉන්නේ හිටියත් ඒ කියන්නේ රූපාවචර ධානයක් වඩලා නොපිරී හිටියත් ඒ අනිවාර්යෙන් බ්‍රහ්මතලයක යා යුතුයි කියන න්‍යායක් නැහැනේ. එයාට වෙනස් කරගන්න පුළුවන් කියන එක එතකොට නියත නැහැනේ එතකොට. එහෙම ගත්තා. මම හිතන්නේ මට මේක රොඩන්න උත්සාහ කරන්න බෑ. මංගල මහත්තයා. ඔව් බ්‍රෝන් මහත්මයා එතන මේ මට තේරිච්ච විදිහට දැන් ඒකේ වචන දෙකම ගන්න වෙනවා. වචන දෙක ගත්තාම එකක් තමයි මිච්ඡත්ත. මිච්ඡත්ත කියන්නේ මිත්‍යා අර්ථයෙන්නේ. ඒ කියන්නේ සම්මා අර්ථය නෙවෙයි එතන තියෙන්නේ මිත්‍යාව පැත්තට. එහෙමනම් ඒක අකුසල් පැත්තටම කියපු දෙයක් තමයි ඔය මේ මිච්ඡත්ත නියත කියන එක. එතෙන්ද කිව්වේ ඒ කරන කර්මයට විපාකයේ ලැබෙන්නේ ඊළඟ භවයේම අනිවාර්යයෙන්ම විපාකයේ ලැබෙන ප්‍රතිසන්දි වශයෙන්ම විපාකයේ ලැබෙනවා. එතකොට ඒ ටික තමයි මිච්ඡත්ත කියලා කිව්වේ. එහෙමනම් මිත්‍යාර්ථයෙන් නම් අකුසල් ගැන විතරමයි ඒකේ කියලා තියෙන්නේ. එතනින් එහාට දෙයක් කියලා නැහැ. අකුසල් ටික එතනත් අර ආනන්තරේ පාප කර්ම 5යි ඊට පස්සේ නියත මිත්‍යා දෘෂ්ටියයි කියන ඒ කර්ම ටිකට තමයි ඒ අනන්තරේ පාප කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටි කියන එක තමයි අනිවාර්යයෙන්ම ඒකාන්තව නියතවම දුගති විපාක ලැබෙන්නේ. ඒක තමයි මිච්ඡත්ත කියලා කියන්නේ. මෙතන සම්මාර්ථයනේ කියලා තියෙන්නේ. එතකොට මෙතන නම් එහෙමනම් ගන්න වෙන්නේ මේ කුසල පැත්තෙන්. කුසල පැත්තෙන් මේ ගන්නකොට එතන කියන සම්මත්ත නියතවල තියෙන අනිත් ලක්ෂණය තමයි ඒ යම්කිසි වෙලාවක ඒ සිතක් පහළ වුණා නම් ඒ කුසල් සිතක් ඒ කුසල් සිතට අනතුරුවම විපාකය ලැබෙන්නත් ඕනේ. ඒක තමයි සම්මත්ත නියත ධර්මය කියන එකේ ඩෙෆිනිෂන් එක. නැත්නම් ඒක කියන එකේ මේ ඒකේ තේරුම. ඒක නිසා එතෙන්දී අපිට ගන්න වෙන්නේ මාර්ගසිත ටික විතරමයි. මොකද මාර්ගසිත මේ මාර්ග චිත්ත වීතියකදී විතරයි ඒ මාර්ග සිතෙන් අනතුරුවම ඊළඟ සිත ඵලසිත වෙන්නේ. ඒ කියන්නේ මේ මාර්ග සිතේ තියෙන කුසල චේතනාවේ විපාකේ ඊළඟ මොහොතේම ඊළඟ සිතෙන්ම ලැබෙනවා. ඉතින් එතන විතරයි ගන්න පුළුවන් සම්මත්ත නියත කියලා. අනිත් ඔය අවස්ථා දෙක හැරෙනකොට අනිත් සියල්ලම අනේකාන්තයි අනියතයි. ඒකාන්තයෙන් කියන්න බෑ, නියත වශයෙන් කියන්න බෑ. ඒක නිසා අනිත් හැම අවස්ථාවම අනියතයි. එහෙම තමයි හිතන්න වෙන්නේ කියලා හිතනවා. පැහැදිලි වුණා හොඳයි. තෙරුවන් සරණයි. මංගල මහත්මයා එතකොට අපේ කියන මේ ඵලසිත හතර අනේකාන්ත වෙන්නේ අනියතා ධර්මයක් විදිහට මෙතනදී මේ ත්‍රිකේ පෙන්වන්නේ ඇයි කියලා පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ඔබතුමාට? තෙරුවන් සරණයි. ඔව් ඉතින් පොඩි විස්තරයක් තමයි ඒකට කරන්න වෙන්නේ. මොකද විපාක මේ ඵලසිත කියන්නේ විපාකසිත නැවත විපාකයක් දෙන්නේ නැහැ. එතකොට ඒක නියත වෙන්නේ නැහැ, අනියත වෙන්නේ නැහැ. නිසා තේරුණාද? තේරුණා තෙරුවන් සරණයි. අනිත් එක මට තේරිච්ච තව එකක් තමයි අපි මේ කතා කරන්නේ කුසල හෝ අකුසල හෝ කර්මසිත ගැනනේ. එතකොට මේ ඩෙෆිනිෂන්ස් එන්න ඕනේ ඒ කර්මසිත කරන වෙලාවට අදාළව. මොකද එහෙම නොවුනොත් අවස්ථාවක් ඉදෙනවනේ දැන් අර එක තැනකදී ඔයගොල්ලන්ට මතක ඇති කොහෙද අපි කියුවා අත්තේ කච්චාන පාපකානී කම්ම සමාදානානි පයෝග සම්පත්තින් පතිබාධානි න විපච්ඡanti. කිසියම් අකුසල කර්මයක විපාකය ප්‍රයෝග සම්පත්තිය මගින් කියන්නේ කුසල අකුසල කර්මයක විපාකය ප්‍රයෝග සම්පත්තිය මගින් වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ධර්මයේ තියෙන එක විශේෂත්වයක්. එතකොට දැන් කිසියම් කුසල කර්මයක් කළාට පස්සේ ඒකේ විපාකය අපි ඊළඟ අවස්ථාවක වෙනස් කළොත් ඒ කියන්නේ එහෙමනම් ඒකේ විපාකය අර චුතියට පස්සේ හෝ කර්මයට පස්සේ කියන දෙකටම අදාළ වෙන්නේ නැහනේ. ඒ වගේ දැන් මේක උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මේ පැටලිලා තියෙන මෙන්න මේ හේතුව හින්දා මම අපිට තේරෙන උදාහරණයක් අරන් කියන්නම්කෝ. ක්‍රිකට් මැච් එකක මොනවද මේ විස්තර ප්‍රචාරය අහන්නකෝ. දැන් බෝල දාන එක්කෙනා බෝලයක් දානවා ෆාස්ට් බෝලර් කෙනෙක්ම කියලා හිතන්නකෝ. දානකොට තත්පර භාගයක විතර කාලයක් ඇතුළත බැට්ස්මන් ඒකට ඩිසයිඩ් කරලා අදාළ ෂොට් එක ගහන්න ඕනේ. හරි? හැබැයි විස්තර ਵਿਚාරකයාට ඊට පස්සේ හම්බ වෙනවා දවස් ගාණක් අරක ගැන කතා කරන්න. නමුත් ඒ කර්මය කරන බැට්ස්මන්ට
ඒ ක්ෂණයේ ඒකට උත්තර දී ගන්න වෙනවා. එතකොට ඒ ක්ෂණයේ දෙන උත්තරේ තමයි මේ ත්‍රිකයේ විස්තර වෙන්නේ. ඒවයි නමුත් විස්තර ප්‍රචාරකයාගේ විස්තරය තමයි දැන් ඕගොල්ලෝ ඒ කරන්නේ. හරි? එතකොට ඕගොල්ලන්ට හොඳට පේනවා දිග පළල ඔක්කොම පේනවා. ඒ අතීතය අනාගතය දැන් බලලා ඕගොල්ලෝ තර්ක කරනවා. එහෙම කරන්න එපා. ඒ කර්මක්ෂණය බේස් කරගෙන මේකට අර්ථ දක්වන්න උත්සාහ කරන්න. අන්න එතකොට තේරෙයි මොකද්ද මිච්ඡත්ත කියලා කිව්වේ මොකද්ද සම්මත්ත කියලා කිව්වේ. එතකොට මේ දෙකට නොගැලපෙන හැම එකක්ම අනියත වෙන වග. ඒ ඔස්සේ හිතලා බලන්න. තවත් මහත්මයේ ප්‍රශ්නයක් යොමු කරන්න හැදුණා මයික් එක ඔන් වුණා කලින් සමාවෙන්ද මට නම් හිතෙන්නේ සම්මත්තය කියන එක බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අපරියාපන්න ධර්ම වලට සමගාමීව කියලා. මොකද හේතුව බ්‍රහ්ම ලෝකේ වුණත් සම්මත්තය කියන එකක් බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන නැතුව වෙන්න වෙන්නත් පුළුවන්. මොකද හේතුව ඇත්තෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතරම මේ සෝවාන් මාර්ගඵල සම්බන්ධයෙන්ම රහත් ඵලයට මේ යොමු කරලා දේශනා කරලා තියෙන නිසා වෙන්න පුළුවන්. අනිත් එක දැන් අපිට ඊළඟ භවයකට යන්න ඕනේ නැහැනේ සම්මත නියත ධර්ම ලබා ගන්න. මේ ආත්මයේදීම මාර්ගසිතක් උපදවා ගත්තා නම් අපිට ඒ ඵලසිත ලබා ගන්න පුළුවන්. කියන විදිහට තමයි මට නම් වැටහීමක් ඇති වෙන්නේ කියලා තේරුම් ගන්න. කොහොමද පින්? හැබැයි තව එකක් අපි මේ මංගල මහත්තයා මත වෙන කර්ම විෂය න අචින්තයයි බුද්ධ විෂයක්. ඉතින් අපිට පුළුවන් ද දන්නේ නැහැ 100% සාර්ථක මේ සුතමේ පැත්තෙන් හැරි උත්තරයක් දෙයි ගන්න අපිට මේක හැම එකටම. මේ හැබැයි මේ අරකදී මේ මංගල මහත්මයා ප්‍රශ්නයක් අනිත් තැන්වලත් මතුවෙන තැනක් තමයි මේ කිංචමානිකාව වගේ අයට ඒ උනානේ අපායගත වෙන්නේ ශනියෙම. හැබැයි පංචානන්තරික කර්මයක් කරලා නෙමෙයි මම හිතන හැටියට. මේ පංචානන්තරික කර්මයක් කරා නැහැ කියන එකයි මගේ අදහස. හැබැයි ඒ කරපු අකුසලේ ප්‍රබලකම නිසා ඒක උපඝාතක කර්මයක් හැටියට පැමිණියා කියන එක තමයි තේරෙන්නේ. නැත්තම් අර ඒකත් හිතෙන්න පුළුවන් මේක අනිවාර්යෙන් එහෙම කරපු නිසා පංචානන්තරික කර්මයක් නොකරත් ඇයි එහෙම වුණේ කියන එක. හැබැයි ඒකෙන් අර ඒකේ කියන්නේ මම හිතන්නේ ඔක දේවදත්ත හාමුදුරන්ටත් වුණා. හැබැයි පංචානන්තරික කර්මයක් කරලත් තිබුණා. හැබැයි ඒක උපඝාතක කර්මයකුත් වුණා වගේ එකක් තේරුණා. අර අතනදී ඒ පංචානන්තරික කර්මයක් කරේ නැහැ. උපඝාතක කර්මයක් හැටියට ඉදිරිපත් වුණාද කියන එක තමයි ප්‍රශ්නේ මට යමු උනේ. ඔබතුමාට පුළුවන් දෙයකට උත්තරයක් දෙන්න යම් කිසිමකට. චින්චමානිකා කතාව කියන අර ධර්මටියක් බඳන් අපේ අම්මන්ඩි නේද? එයාම තමයි මම හිතන්නේ. නම්බර් මේ හරි. මටත් මතක හැටියට ඒක ආනන්තරීය පාප කර්මයක් හැටියට ඩිෆයින් වෙලා නැහැ නේ. හරි. නමුත් පණ පිටින් අපාය ගියා කියන ස්වභාවයක් තමයි මටත් මතක හැටියට කියවලා තියෙන්නේ. ලංකදී නම් කියෙන්නේ නැහැ. දහම්පසලේ ගියපු කාලෙන් මතක තියෙන්නේ නම් පණ පිටින්ම ඇදගෙන ගියා කියලා. එතකොට පැහැදිලිව මේක ගරුක කර්මයක් විය යුතුයි. ඒක එතකොට ප්‍රයෝග සම්පත්තින් නෙමෙයි ප්‍රයෝග විපත්තින්. ආගම්ම විපච්ඡන්ති වෙන්න ඕනේ. එතකොට ඒක ප්‍රතිබාලහන නැව විපච්ඡන්ති නෙමෙයි ආගම විපච්ඡන්ති. ප්‍රයෝග විපත්තිය නිසා වෙන්නේ. එහෙම වුණොත් ඒක අනිවාර්යයෙන්ම උපඝාතක කර්මයක්ම තමයි. හරි? මට තේරෙන විදිහෙන් ඉතින් අනිත් පැත්තෙන් ඕක හරියටම අහවල් එකමද කියලා කියන්න නම් මගේ දැනුම ප්‍රමාණවත් නැහැ කියලා ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඒක ඉතින් බුද්ධ විෂයේ කොටසක් වෙන්න ඕනනේ කර්මය අහවල් එකමයි කියලා හරියටම ඩිෆයින් කරන්න. තේරෙන විදිහට නම් ඒක උපඝාතක කර්මයක් විදිහට ඇවිල්ලා ඒ විදිහට දෙයක් සිද්ධ වුණා තමයි. නමුත් දේවදත්ත හාමුදුරුව අරගත්තොත් ආනන්තරී පාප කර්ම 1යි 2යි කීයක්ද කියලා 3ක්ද? 2යි. සංඝ වේදයයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේසල වීම. ඔව් 2යි. එතකොට මේ දෙක එතන දෙකක් කරලා තිබිච්ච නිසාම ඒක එකක් කෙරුවත් ඇති අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ නියතවම අපායට හැදෙන. එතකොට ඒක නියත උනේ මැරෙන මොහොතේ නෙමෙයි ඒ කර්මය කළ මොහොතේ. හැබැයි ඒක උපඝාතකත් වුණා නේද? ඒතර හරි ඒක උපඝාත කරනවා. ඒ ඇවිල්ලා වෙන වෙනස් අර්ථකථනයන්ගෙන් ඒක විස්තර කරනකොට යෙදෙන නම්නේ. එහෙම වෙන්න පුළුවන්.
එහෙම මොකද ඒක උපකාතකුණයි කියලා දැන් ගරුක කර්මයක් උණයි කියලා ඒක නියත වෙන්න බැරිද? හරි නියත වෙන්න පුළුවන්. ඒක නියත කර්මයක උනා කියන එකයි මට මොකද? එහෙම තව අවස්ථා තියෙනවා මහත්තයා අපේ ශාසනයේ දැන් අර මේ උත්පලා මහරහත් මෙහෙණින් වහන්සේට අපරාධයක් කරපු නන්දමානවකයාත් එවලෙම මේ පොළොව පලාගෙන අපායට ගිහිල්ලා තියෙනවා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අග්‍ර ශ්‍රාවකින් වහන්සේට හිසට පහරක් ගහලා තියෙනවා මේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න වෙලාවේ දුසී කියන මාර්යා. ඒකටත් එහෙම වෙලා තියෙනවා. ඒ වගේ ආනන්තර්ය අකුසල් නොකර ඒ වගේ අවස්ථාත් සඳහන් වෙලා තියෙනවා. ඒවා එතකොට ඒක මම කිව්වේ ඒවා උපඝාතක කර්ම හැටියට එනවා කියන එක තමයි මට තේරුනේ. ඒක මේ හැබැයි එතනදී පොඩ්ඩක් සලකලා බලන්න ඒක අනන්තර සමානන්තර හැටියට යෙදුනද කියලා. එහෙම කියන්න බෑ නේද? අනන්තර සමානතර කියන්නේ අනන්තරපත්ති කියලා කිව්වොත් මේ සිත අනතුරු වේදන ඊළඟ සිත. නෑ එහෙම වෙන්නේ නැහැනේ. ඒක කොහොමද මෙච්චර පැත්ත නැති නිසා කොහොමද එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි තේරුනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි තේරුනේ. ඒ නිසා එතකොට ඒක සම්මත කොටට ගන්නම බෑ. මිච්ඡත්ත කොටේදී ආනන්තරීය පාප සහ නියත මිත්‍යා දෘෂ්ටිය නොවුන නිසා ඒක මිච්ඡත්ත කියලා ගන්නත් බෑ. හැබැයි ඒක එතකොට අර අනිකුත් සාමාන්‍ය ස්වභාවය යටතේදී ගරුක කර්මයේ මොනවද මේ මොකද්ද මේ උපඝාතක කර්මයේ බලවත් වෙලා ඉදිරියට කර්ම සිද්ධ මේ ක්‍රියා සිද්ධ වුණා කියලා හිතන්න පුළුවන්. හරි. අපි මේ මට්ටමින් අපි මේ හිතාගත්තා නම් දැනට ඇති කියලා හිතනවා නැත්නම් කර්ම විශ්ය අපි මේ ගැඹුරට ගියොත් අපිට මොන හරි වෙයිද දන්නේ නැහැ. ඔව් ඒක නම් ඇත්ත තමයි චින්තනීය දෙයක්. චින්තනීය දේවල් නේ. මේකට සම්බන්ධ වෙන මොන හරි ත්‍රිකීය සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවද? කාට හරි වෙන. මම හිතන්නේ ඒ සම්බන්ධ ත්‍රිකීය සම්බන්ධව කාටත් එහෙම නම් ගැටලු නැහැ වගේ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ පැහැදිලි වෙලා තියෙනවා කියන එක. ඒකේ මහත්ය අර තුන්වෙනි පදේ අභිධේයාර්ථ ගන්නකොට එතකොට දිට්ඨිගත සංප්‍රයුක්ත සිත්වල සත්වන ජවනයනේ පළවෙනි එකට ගියේ. එතකොට දිට්ඨිගත සංප්‍රයුක්ත සිතේ ඉතුරු ජවන ටික ඒ තුන්වෙනි පදේට එහෙම ඇතුළත් කරනවද? එහෙම එතෙන්ට ඒකද ගන්නෙ? ඒක මම හිතන්නේ පංචානන්තරයේ ඒක පැහැදිලි කරා. මම හිතන්නේ පංචානන්තරයේ කර්මයක් කරන අවස්ථාවේදී විතරයි ඈ. ඔව් ඔව්. ඒ අවස්ථාවේදී ඉතුරු ජවන් ටික ඒ කියන්නේ 1 2 3 වෙනකන් 6 වෙනි ජවන වෙනකන් තියෙන ඒවා මේ අනිත කොටට එන්නේ. අනියත හරි. මංගලවත් එහෙම හරි නේද ඒක? ඔව් අපි එතනදී සලකන්නේ සිතේ නමනේ සලකන්නේ. ඉතින් සිතේ කෘත්‍ය කොයිට වෙනත් සිතේ නම එකමයි නේද? ඔය ජවන් හතේ එකම සිතනේ පහළ වෙන්නේ. ඔව්. එතකොට ඒ සිතේ නමම තමයි පළවෙනි පදයට ආවෙත් ඊළඟ තුන්වෙනි පදයට ආවෙත්. එහෙමයි මහත්තයා. කාටත් වෙනම ගැටලු තියෙනවද? සාකච්ඡා කරගන්න පුළුවන්. මේක කලින් කරගත්ත වෙලාවෙ කමන්න ඔයගොල්ලන්ට ගීස්මාන කරපේ වලින් හරි අපහැදිලි තැන් මොන හරි තියෙනවද? දැනගත යුතු. ඔව් පැහැදිලිලා තියෙනවා කියලා තේරෙනවා නේද? ඔව් පැහැදිලි. මම හිතන්නේ අර ස්ලයිඩ්ස් වලිමුත් ගොඩක් ඇත්තටම පැහැදිලි වෙනවා. ඒක අර විෂුවල් ගතිය එනකොට තවදුරටත් කරුණු ටික පැහැදිලි වෙන බවක් තමයි පේන්නේ. එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කරමුද? ඔව් සාකච්ඡාව නිමා කරනවා නම් දැන් ඊළඟ සතියේට අපිට තියෙන්නේ මග්ගාරම්මන ත්‍රිකය නැවත වතාවක් ආරම්මන සංග්‍රහය එහෙම චුට්ටක් බලලා එන්න වෙනවා. මොකද මිච්ඡත්ත ත්‍රිකයට වඩා චුට්ටක් විතර ඒක හිතන්න ඕනේ තැන් තියෙනවා. හැබැයි අමාරු නැහැ. අර පදගත අර්ථය හරියට තේරුම් ගත්තා නම් ඒක කරන්න පුළුවන්. ඉතින් කොයි එකටත් අර ආරම්මන විශේෂයෙන් මග්ගාරම්මන මාර්ගය ආරමුණු කරන්න පුළුවන් මොන සිත්වලටද කියලා පොඩ්ඩක් අදහසක් ඇතුව ආවා නම් වඩා පැහැදිලි වෙයි කියලා මම හිතනවා. එහෙමනම් තෙරුවන් සරණයි. ඔව්. හොඳයි. අපි ඕනේ පුරුණ මහත්තයා. ඔව් අපි කාල වේලා ගැන හිතලා එහෙනම් අපි ඒක මග්ගාරම්මන ත්‍රිකය කියන්නේ පොඩ්ඩක් සංකීර්ණ ත්‍රිකයක් මුගක් අය අතරින් ත්‍රිකයක් එක්සෑම් වලදී වුණා.
අපි ඒක සාකච්ඡා කරමු ගැඹුරෙන්ම සාකච්ඡා කරන්න තියෙන කොටසක්. ඒකට හුඟක් අය අරමුණු ස්වභාවය අර මේ මම හිතන්නේ කලින් තුෂිනි මහත්මියම කියලා දුන්නා හොඳට. ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න හොඳට ඔයගොල්ලෝ. පරණ රෙකෝඩින් එහෙම තියෙනවනේ ඒවත් පොඩ්ඩක් අහලා ඔයගොල්ලොත් බලාගෙන ඉන්න ආරම්භන සංග්‍රහය කොහොමද ඒක වෙන්නේ කියලා. එහෙනම් ජයන්ත මහත්තයා අපි අද කාල වේලාව ගැන අපි එහෙමනම් ශ්‍රීමති මහත්මියට යොමු වෙලා අද අපි වෙන සාකච්ඡා නිමා කරමු. ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දිනේත් අපගේ මහත් අනුකම්පාවෙන් අපගේ දම් සභාවට පැමිණ අපට විශාල දහම් පරියායක් ඊටාම විස්තර සහිතව පැහැදිලි කරලා දුන්නු මංගල මහතාණන්ට අපි සියලුම කල්යාණ මිතුරු මිතුරියන් ඊටාම කෘතවේදීව ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමාට මේ සියලු පින් බලෙනුත් ඔබතුමා සතු යම්තා කුසල් බලෙනුත් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. ඒ වගේම තව තවත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කරන්න අවශ්‍ය නිරෝගී භාවය දීර්ඝායුෂ සහ ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඊතාසුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාගේ දෙමව්පියන්ටත් පවුලේ අනිත් සමාජික සෑම දිනාටමත් ඔබතුමාට ශිල්ප ලබා දුන් ස්වාමින් වහන්සේලා ඇතුළු ගුරු උතුමන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් සුගතියම දකිත්වා. ඊ타ම සුව පහසුවෙන් මගඵල නිවන් අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගෙන් අප ලබන කල්යාණ මිත්‍ර සම්පත්තිය අසීමිතයි. ඒ පින් බලෙන් ඔබතුමාටත් නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ගුණවන්ත කල්යාණ මිතුරු මිතුරියන් පමණක්ම ආශ්‍රයට ලැබේවා. ඒ වගේම සුපිරිසිදු නිර්මල වූ සද්ධර්ම රත්නය අසන්නට පුළුවන් පුණ්‍ය භූමියවලම සුගති වෙන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. අපිට මේ දක්වා මංගල මහතාණන්ගෙන් උපකාර ලැබෙන තාක් අපේ ධර්ම ඥානෙ වැඩි කර ගන්නට තුෂිනි මහත්මිය මහත් වේසක් දරලා කාලයක් අපිට උදව් උපකාර කරා. එතුමිය හුඟා බාහිර කටයුත්තකට අත ගහලා තියෙන්නේ. ඉතින් ඒ කටයුත්ත යාට සාර්ථකව නිම කර ගන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවයත් ධෛර්ය ශක්තිය ස්මරණීය ධාරණය ඇතුළු සියලුම සැප පහසුකම් ඇතුළු ඒ විභාග කටයුතු සාර්ථකව කර ගන්නට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහභාගී වූ ඔබ අප හැම සෙනඟටම මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිත ලැබෙමින් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්පත් වෙන්නට හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.